හයවෙනි ගාන අපි ඉන්නේ ගිණුම් කරන සමීකරණය ටියුට් එකේ පහත දැක්වෙන නලීන්ගේ ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය හා සිදුවුණු ගනුදෙනු කීපයක් පහත ගනුදෙනු වලින් දැක්වේ. ගනුදෙනු වලින් පසු සමීකරණය සම්පූර්ණ කරන්න. පසු සමීකරණය ඉල්ලන්නේ ළමයි. ඒ කියන්නේ ගනුදෙනුවේ බලපෑම් වුණාට පස්සේ ගත්කම් වගකීම් හිමිකම් පිළිතන ආකාරය තමයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් ඔයාට ඔයාගේ ටියුට් එකෙම කරන්න පුළුවන්. මම ලියා ගන්නවා දීලා තියෙන සමීකරණය ප්‍රාග්ධනය ධන වගකීම් සමානයි වත්කම්. පළවෙනි ගනුදෙනුව 5000ක භාණ්ඩ අත්පිටද 2000ක භාණ්ඩ ණයටද ගැනීම. අපි ළමයි ඉස්සල්ලාම මේ පසු සමීකරණයෙන් ලියන්නේ. මම ඔයාලට බලපෑම පෙන්නන්නම්. බලපෑමෙන් අපිට මේ පසු සමීකරණය හදාගන්න ලේසියි. ප්‍රාග්ධනය ධන වගකීම් සමානයි වත්කම්. ඕකනේ සමීකරණය. දැන් මේක ගනුදෙනු දෙකක්නේ. එකක් අත්පිට භාණ්ඩ ගැනීම, අනිත් එක ණයට භාණ්ඩ ගැනීම. අත්පිට භාණ්ඩ ගත්තාම මොකද වෙන්නේ කියලා හිතන්න. ව්‍යාපාරයේ තියෙන සල්ලි එළියට යනවා. සල්ලි කියන්නේ වත්කමක් නේ. එතකොට වත්කම් පැත්ත අඩු වෙනවා 5000කින්. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ව්‍යාපාරයට 5000ක් වටිනා භාණ්ඩ තොග එනවා. තොගේ කියන්නේ ව්‍යාපාරයට වත්කම. එහෙනම් අනිත් පැත්තෙන් වත්කම් ටික වැඩි වෙනවා. ඔන්න අත්පිට මුදලට භාණ්ඩ ගත්තාම වෙන දේ. ඊළඟට ණයට භාණ්ඩ ගන්නවා 2000ක්. එතකොට මොකද්ද වෙන්නේ? ණයට භාණ්ඩ ගනිද්දි ළමයි ව්‍යාපාරයට තොග එනවා 2000යි. ව්‍යාපාරයට 2000ක තොග එනවා. අනිත් පැත්තෙන් ළමයි මේ 2000 ගන්න මොනවාද ව්‍යාපාරයේ දෙන්නේ මුදල්ද? නෑ. ව්‍යාපාරයෙන් මේක ගන්නේ ණයට. ඒකින්ද ළමයි වගකීමක් වැඩි වෙනවා 2000ක. ඔන්න ඔය පළවෙනි ගනුදෙනුවේ බලපෑම. මේ බලපෑම තියෙන්නේ. එතකොට මේ ගනුදෙනුවෙන් පස්සේ සමීකරණය කොහොමද? දැන් මේ ප්‍රාග්ධනය බිඳුවයි, වගකීම් බිඳුවයි, වත්කම් බිඳුවයි තියෙන්නේ. එහෙම තියෙදි තමයි පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එහෙනම් පළවෙනි ගනුදෙනුවෙන් පස්සේ වගකීම් වෙනවා දෙකක්. වත්කම් වෙනවා මේ ඍණ පහට ධන පහ කැපිලා යනවානේ ළමයි. එතකොට ඉතුරු වෙන්නේ දෙකයි. ඔන්න එහෙනම් පළවෙනි ගනුදෙනුවෙන් හින්දා වෙන දේ. මොකක්ද? 2000ක ප්‍රාග්ධනය 2000ක් වෙනවා. ඒ වගේම වගකීම් 2000ක් කරලා ළමයි මේ ගාන මෙන්න මෙහෙම ලියා ගන්න. මේ අපි ශේෂය දාගෙන ඉමු. ඒ කියන්නේ වර්ෂ ආරම්භයේ ශේෂයන් ටික මෙහෙම තියෙනවා කියලා දාගෙන ඉන්න එක නැත්නම් මෙතන ගාන අපිට ඉස්සරහට හදාගෙන යන්න පව් සමීකරණ ලියන්න බෑ. ඔයාගේ ටියුට් එකේ ඉඩ උඩ තියෙනවානේ. ඉඩ උඩ නෙමෙයි. ඉඩ තියෙනවානේ. අන්න එතන මෙන්න මේ විදිහට ලියා ගන්න. ශේෂය ඒ යටතේ ලියා ගන්න ළමයි ප්‍රාග්ධනය 30000යි වගකීම් 20000යි වත්කම් 50000යි. ඔන්න ඔක මෙහෙම ලියා ගන්න. ශේෂය කියලා. ඊට පස්සේ තමයි අංක 1 වැටෙන්න ඕන. හරි. දැන් අපි අංක 1 කියන ගනුදෙනු උනාට පස්සේ සමීකරණයට වෙන බලපෑම ළමයි දැනගත්තා. මේ වගකීම් පැත්තට 2000ක් එකතු වෙලා වත්කම් පැත්තට 2000ක් එකතු වෙන්න ඕන. එහෙනම් අපි ඕක පෙන්නනවා. වගකීම් ළමයි තියෙනවානේ 20000ක්. ඒ 20000ට 2000ක් එකතු වුණාම 22000යි. ඔන්න පළවෙනි ගනුදෙනුවෙන් හින්දා වෙන දේ 22000යි. අනිත් පැත්තෙන් වත්කම් 2000කින් වැඩි වෙනවානේ. වත්කම් 50000ක් තියෙනවා 2000කින් වැඩි වෙනවා කියන්නේ 52000ක් වෙනවා වත්කම් ටික. ප්‍රාග්ධනයේ ළමයි වෙනසක් වෙනවද මේ ගනුදෙනුවෙන් හින්දා? නැහැ. තියෙන 30000මයි. ඔන්න අපි 30000 දැම්මා. ඔන්න පළවෙනි ගනුදෙනුව හින්දා සමීකරණය තවන බලපෑම උනාට පස්සේ පස් සමීකරණය. අපින් ඉල්ලන්නේ පස් සමීකරණය. ඊළඟට මම දෙවෙනි එකට එනවා. මොනා හරි දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගමන් අහන්න මැසේජ් එකක් දාන්න කියන එක හිතන්න ඈ. ඔයා මේ මැසේජ් එකක් මට දාන්න. දෙක රුපියල් 10000න් ස්ථාර වත්කම් ෂෙය වීම. ළමයි ෂෙය වීම කියන එක ඇත්තටම ඔයාලට ටිකක් අමුතු දෙයක් නේ. ගොඩාක් අයට මේක අමුතුයි. ඒ ලෙවල් වලට එකපාරින් ඉන්න අයට. ඒටි වගේ කරන අය නම් ෂෙය කියන එක අහලා තියෙනවා. ෂෙය කියන එක මෙහෙම හිතන්න ළමයි. ෂෙය කියන්නේ මේ අපි ගන්න ස්ථාර වත්කම ළමයි හැම අවුරුද්දකම ගෙවෙනවනේ.
අන්නේ ගෙවෙන දෙයට අපි වටිනාකමක් දීලා තියෙනවා. රුපියල් වටිනාකම මේ දැන් අපි ළඟ ළමයි ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඔය ගොඩනැගිල්ල පාවිච්චි කරන්න පුළුවන් උපරිම ජීව කාලයක් තියෙනවානේ. අපි ඉන්න ගෙදරක් වුණත් භාවිතා කරන්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා. දැන් ඔය රජ කාලේ භාවිතා කරලා තියෙන රජමාලිගා ළමයි අධිප්‍රිය වෙලා නැහැ නේ. නෂ්ටාවශේෂනේ තියෙන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒවත් ළමයි ෂය වෙලා තියෙන්නේ. එතකොට අපි නොදැනුවත්වම අවුරුද්දක් තුල වත්කම ළමයි ෂය වෙනවා. ස්ථාවරවත්කම් තමයි ෂය කරන්නේ. ස්ථාවරවත්කම් ෂය වෙනවා. එතකොට අන්නේ ස්ථාවරවත්කම් ෂය වෙන ප්‍රමාණය අවුරුද්දකට අපි ළමයි ගණන් හදනවා. ඒ කියන්නේ ගණන් බලනවා. වත්කමේ වටිනාකමින් කොච්චරක් අවුරුද්දකට ෂය වෙනවද කියලා. ඒක තමයි ගිණුම් කරන ඉදෝ ෂය විදිහට කතා කරන්නේ. ගෙවෙන ප්‍රමාණයට වටිනාකමක් දෙනවා. හරි? මම මේ කියුවේ නිකන් වට තේරුම් ගැනීමේ පරමාර්ථයේ පිණිස ෂය කියන එක මම මේ ඔයාලට උදාහරණයක් තේරෙන විදිහට කිව්වේ ළමයි. නැත්තම් ෂය වීම කියන එක LKS 16 කියන ප්‍රමිතිය තුල ඊට වඩා ලොකුවට කතා කරනවා. ඔයා දැන් ගිණුම් කරන සමීකරණය කරන ළමයෙක් ඉස්සරහ පාඩම් ගැන දන්නේ නැහනේ. ෂය වීම කියන්නේ ඉස්සරහ පාඩමක්. ඒක හින්දායි මම මේ කියන්නේ ෂය වීම කියන ළමයි වත්කම ස්ථාවර වත්කම ළමයි ගෙවෙන එකට අපි වටිනාකමක් දෙනවා. ගෙවිලා තියෙන්නේ මෙච්චරයි කියලා. එහෙනම් ඔතන රුපියල් 10000ක් ස්ථාවර වත්කම ළමයි ගෙවිලා තියෙනවා. දැන් ඕකෙදි වෙන්නේ මොකක්ද? ස්ථාවර වත්කම ළමයි ඔය ගාණෙන් අඩු වෙන්න ඕනේ. ඇයි ඒක ගෙවිලානේ? ස්ථාවර වත්කමේ තියෙන වටිනාකමට වඩා 10000ක් අඩු වෙලා. ඒකයි ඕකේ තේරුම. එහෙනම් ස්ථාවර වත්කම් වලින් 10000ක් ළමයි අඩු වෙන්න ඕන. එහෙනම් අපි බලපෑම නිකන් ලියලා බලමු. වත්කම් වලින් ස්ථාවර වත්කම් කියන්නේ වත්කම් වලින් 10000ක් අඩු වෙනවා. ඊට පස්සේ මේ ෂය කියන්නේ ළමයි ව්‍යාපාරයට වියදමක්. ඒක නිසා වියදම් කෙලීම බලපාන්නේ ප්‍රාග්ධනයටනේ. මෙන්න මේ ප්‍රාග්ධනයේ පැත්තෙන් අඩු වෙනවා ළමයි 10000ක්. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? වෙන්න 30000ක් තියෙනවා. මේ 30000න් 10000ක් අඩු වුණාම ළමයි ප්‍රාග්ධනයේ 20000ක් වෙනවා. වගකීම් වලට මේ ගානේ වෙනසක් වෙන්නේ නැහැ 22000යි. වත්කම් වලින් 10000ක් අඩු වෙනවා කියන්නේ 42000ක් වෙනවා. ඔන්න දෙවෙනි ගනුදෙනුවෙන් පස්සේ සමීකරණය පිහිටන ආකාරය. ඊළඟට තුන්වෙනි ගනුදෙනුව. මම මේක හැදුවට පස්සේ ඔයා හදාගන්න. 8000ක භාණ්ඩ 10000කට අත්පිටද 5000ක භාණ්ඩ 6000කට ණයටද විකිණීම. ඔන්න ළමයි කියන්නේ මොකද්ද? මේක ගනුදෙනු දෙකක්. විකුණුම් දෙකක් නේ තියෙන්නේ. ඉස්සල්ලාම එක විකුණුමක් ගන්න. අපි එහෙමයි නැත්තම් අපිට පැටලෙනවා ළමයි. ඔය ෂෙයාර් එක ගොඩේ දාගෙන දඟලන්න ගියාම. මුලින්ම පළවෙනි කොටස ගමු. 8000ක භාණ්ඩ 10000කට අත්පිට විකුණලා තියෙනවා. මොකද වෙන්නේ? ව්‍යාපාරේ 8000ක් වුණු තොගය එළියට යනවා. මේක විකුණන්නේ කීයටද? 10000කට. අත්පිට කියන්නේ ළමයි ඒ ගමන්ම සල්ලි හම්බ වෙනවා අපිට. එහෙනම් 8000ක භාණ්ඩ එළියට ගියාට අනිත් පැත්තෙන් 10000ක ව්‍යාපාරයට වත්කම් මුදල් කියන වත්කම එනවා. එහෙනම් වත්කම් පැත්ත වැඩි වෙනවා 10000කින්. මුදල්. ඊට පස්සේ මොකද වෙන්නේ? 8000ක භාණ්ඩ 10000කට විකුණුවාම ළමයි 2000ක ලාභයක් තියෙනවා. අන්නේ 2000ක ලාභය අපි දන්නවා ලාභය නිසා මොකද වැඩි වෙන්නේ? මෙන්න මේ ප්‍රාග්ධනය පැත්ත 2000ක් වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙන්න සාධක 4යි ආදායම් වියදම් ප්‍රාග්ධනය වෙනස් වෙන්න සාධක 4යි ආදායම් වියදම් නව ප්‍රාග්ධනයේ ගැනිලි. එතකොට ඒකෙන් ලාභය කියන්නේ ළමයි ආදායම් වියදම් කියන දෙක ගැළපීලා එන එක. එහෙනම් ලාභය කියන එක කෙලින්ම ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපානවා. ඒකයි මෙතන 2000ක් වැඩි කෙරුවේ. ඊළඟට මේ ගනුදෙනුව අනිත් කොටසට එනවා. මොකක්ද? 5000ක භාණ්ඩ 6000කට ණයට විකුණනවා. ව්‍යාපාරයෙන් එළියට යන්නේ කීයක භාණ්ඩද? 5000ක් අපිට වටින භාණ්ඩ. එහෙනම් වත්කම් පැත්ත අඩු වෙනවා අය 5000කින්. මේ අඩු වෙන්නේ මොනවාද? තොග. අනිත් පැත්තෙන් එන්නේ මොනවාද? දැන් මේකට ළමයි මුදල් එනවාද 6000ක්. 6000කට විකුණන්නේ. මුදල් එන්නේ නැහැ. අත්පිට නෙමෙයි විකුණන්නේ ණයට. ණයට විකුණුවම කවුද ව්‍යාපාරයට එන්නේ? ණය ගැතියා කියන එක්කෙනා බිහි වෙනවා. ඒ කියන්නේ එයා අපිට සල්ලි දෙන්න තියෙනවා 6000ක්. ඒක තමයි ඒකේ තේරුම. එතකොට ළමයි 6000ක වත්කමක් ණය ගැතියා ව්‍යාපාරයට එනවා කියන්නේ ණය ගැතියක් ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් 6000කින් ණය ගැතියා කියන එක්කෙනා වැඩි වෙනවා. 5000ක භාණ්ඩයක්
6000කට ණයට විකුණුවාම එතනත් ළමයි ව්‍යාපාරේ උපය ගන්නවා රුපියල් 1000ක ලාභයක්. ඒක නිසා ප්‍රාග්ධනයේ පැත්ත වැඩි කරනවා රුපියල් 1000යි. ඔන්න ඔයාගේ තුන්වෙනි ගනුදෙනුව වුණාට පස්සේ සමීකරණය පිළිහිට මේ සමීකරණයට බලපෑම. පසු සමීකරණය අපි හදාගමු. ප්‍රාග්ධනයේ පැත්ත ළමයි ධන 3000කින් වැඩි වෙන්න ඕන. මේ ටිකත් බලන්න. මෙතන ධන 2යි මෙතන ධන 1යි කියන්නේ ධන 3යි. මේක විසඳුවාම ධන ඍණ කපලා දැම්මම ධන 3ක් එනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ පැත්ත 3000කින් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ 20000ක් තියෙන ප්‍රාග්ධනය දැන් 23000ක් වෙනවා. වගකීම් වල වෙනසක් නැහැ 22000මයි. වත්කම් පැත්ත 3000කින් වැඩි වෙනවා කියන්නේ 45000ක් වෙනවා. හතරවෙනි එක 4000ක වියදමක් ගෙවීම. හරි අපි බලපෑම බලමුකෝ මුලින්ම 4000ක වියදමක් නමින්ම වියදම් කියලා ළමයි කියනවා. 4000ක වියදමක් ගෙවුවහම මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් යනවා. ඒකින්ද වත්කම් අඩු වෙනවා. මේක වියදමක්නේ. එතකොට අපේ ප්‍රාග්ධනය වෙනස් වෙන්න සාධක හතරක් බලපානවා. ආදායම් වියදම් නව ප්‍රාග්ධනය හා ගැනිලි. ඒකෙන් වියදම් කියන එක ළමයි ප්‍රාග්ධනය අඩු වෙන්න බලපාන සාධකයක්. එහෙනම් මෙන්න මෙතනින් අපි අඩු කරනවා 4000යි. හරි. එතකොට ප්‍රාග්ධනයෙන් 4000ක් අඩු වෙන්න ඕන. 23000න් 4000ක් අඩු වුණාම ළමයි 9000යි ප්‍රාග්ධනය. වගකීම් වල වෙනසක් වෙන්නේ නැහැ 22000යි. වත්කම් 4000කින් අඩු වෙනවා කියන්නේ 41000ක් වෙන්න ඕන. පස්වෙනි එක 2000ක කුලි මුදලින් ලැබීම. 2000ක කුලිය මුදලින් ලැබෙනවා. එතකොට ළමයි දිත්ත සටහන මොකද්ද? 2000ක කුලි මුදලින් ලැබෙද්දි දිත්ත සටහන හිතන්න ඕනේ නැහැ. දිත්ත සටහන හිතුවොත් මුදල් ගිණුම හර කුලි ආදායම් ගිණුම බැර. එතකොට ළමයි දැන් එහෙමත් අපිට මේකට ගලපන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. ව්‍යාපාරයට මුදලක් ලැබෙනවනේ ළමයි. ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුළට මුදල් ගලාගෙන එනවා. එහෙනම් වත්කම් පැත්ත වැඩි වෙනවා 2000කින්. අනිත් පැත්තෙන් මේක කුලි ආදායමක්නේ. ආදායම් කියන එක හින්දා වෙන්නේ ප්‍රාග්ධනය වැඩි වෙන එක. එහෙනම් ප්‍රාග්ධනයේ පැත්ත වැඩි වෙනවා 2000යි. ඔන්න සමීකරණයට යන බලපෑම. පසු සමීකරණය හැදෙද්දී එහෙනම් ළමයි මේ 2000 එකතු වෙනවා 19000ට 2000 එකතු වුනහම 21000ක් වෙනවා. වගකීම් වල වෙනසක් වෙන්නේ නැහැ 22000මයි. මෙන්න මේ වත්කම් පැත්ත 2000කින් වැඩි වෙනවා කියන්නේ 41000ක් කියන වත්කමට 2000ක් එකතු වුනහම 43000ක් වෙනවා. හරි. ඔන්න 6 වෙනි එක. හොඳට අහගන්න. 6 වෙනි එක. 6 වෙනි ගානේ ළමයි වෙන්නේ මොකක්ද? 1000ක වට්ටමකට යටත්ව 10000ක ණය සඳහා මුදල් ලැබීම. ඔයා මෙහෙම හිතන්න. ඔයා පවන් කියන කෙනාට රුපියල් 10000ක ණයක් දීලා තියෙනවා. එතකොට පවන් කියන්නේ ඔයාට ළමයි ණය ගැතිය. ඔයා රුපියල් 10000ක් මෙයාට ණයක් දීලා තියෙනවා නම් ණයදී යත. පවන් කියන එක්කෙනා ඔයා දකින්නේ ණය ගැතියෙක් විදිහට. ඇයි? පවන් කියන කෙනා කවදා හරි ඔයාට රුපියල් 10000 දෙන්න ඕන. එතකොට පවන් ඔයාව මේ ඔයා පවන්ව දකින්නේ ණය ගැතියෙක් විදිහට. එයාගෙන් සල්ලි හම්බෙන්න තියෙන හින්දා. දැන් ඔයා පවන්ට ණය දෙද්දි මෙහෙම කියලා මෙහෙම කොන්දේසියක් දානවා. මොකක්ද? පවන් ඔයා මේ මාසය තුල මේ ගත්ත ණය ගෙවන්න සල්ලි ගෙනාවොත්, ඒ කියන්නේ ඔයා මේ මාසය තුල ණය බේරුවොත් ඔයා මට දෙන්න තියෙන මුදලින් මම
110ක වට්ටමක් ඔයාට දෙනවා. සාමාන්‍යයෙන් ළමයි ওই විදිහට ව්‍යාපාර කරන්නේ ණයගැතියන්ගෙන් ඉක්මනට සල්ලි එකතු කරගන්න. දැන් මේකේ තේරුම මොකද්ද? දැන් මම මේ කියපු කතාවේ තේරුම පවන් මේ මාසෙ අද මුල කියලා හිතන්නකෝ. අද තමයි මම මේ රුපියල් 10000 පවන්ට දෙන්නේ. එතකොට මම කියනවා පවන් ඔයා මේ මාසෙ ඉවර වෙන්න කලින් මේ ණය බේරුවොත් මම ඔයාට 110ක වට්ටමක් දෙනවා. ඒකේ තේරුම පවන් අපිට බේරන්න තියෙන ණය ළමයි රුපියල් 10000යිනේ. මෙන්න මේ රුපියල් 10000 මේ මාසේ බේරන්න යා සල්ලි ගෙනල්ලා දුන්නොත් මං එයාට 110ක වට්ටමක් දෙනවා කියලානේ කිව්වේ. ඒ කියන්නේ 10000ට 110යි කියන ළමයි 1000යි. ඒකේ තේරුම ණය පියවද්දි ළමයි මං ණය පවන්ගෙන් සල්ලි ගන්නෙ 9000යි. ඒ කියන්නේ 10000කම ණය පියව ගන්න මං එයාගෙන් ගන්න කීයක්ද 9000ක්. නමුත් මං කීයක් එයාට දුන්නද 10000ක් දුන්නා. එතකොට දැන් පවන් මේ මාසෙ තුලම ඔය ණය බේරන්න ආවොත් ළමයි පවන්ට වාසීනේ. එතකොට එයා මොකද බලන්නේ? ඉක්මනටම මේ මාසෙ තුල ණය බේරන්න බලනවා. 1000ක වාසියක් එයාට එන හින්දා. අන්න එහෙම කරන්නයි අපි වට්ටම් දෙන්නේ ව්‍යාපාර. නැත්තම් වෙන දෙයකට නෙමෙයි. ණයගැතියන්ගෙන් ඉක්මනට ණය මුදල් අය කරගන්න තමයි ඔය වට්ටම් දෙන්නේ. දැන් එතකොට අපි ඕවට කියනවා මේක ව්‍යාපාරයේ විසින් ණයගැතියාට දුන්නු වට්ටමක්නේ. ඒක නිසා මේ වගේ වට්ටම් වලට කියනවා ළමයි දුන් වට්ටම් කියලා. මේ වගේ වට්ටම් වලට කියනවා දුන් වට්ටම් කියලා. එහෙනම් වෙන්න දුන් වට්ටම 1000යි. ව්‍යාපාරයට ළමයි දුන් වට්ටම කියන්නේ වියදමක්. ඔයාට ඊළඟ පාඩමේදී මේක හම්බෙනවා. මූලික පොත්. දුන් වට්ටම් කියන්නේ වියදමක්. දැනට නිකන් මතක තියාගන්න මේ සිද්ධිය. හරි? එතකොට දුන් වට්ටමක් බිහි වෙන්නේ මොන අවස්ථාවේදීද? ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී. මොකද මේ ණයගැතියාගෙන් ආපහු ණය සඳහා සල්ලි එයා බේරද්දිනේ අපි යාට දුන් වට්ටමක් දෙන්නේ. එහෙනම් දුන් වට්ටම් බිහි වෙන්නේ ළමයි මුදල් ලැබීමේදී. හරි? අන්න ඒක මතක තියාගන්න. එතකොට අපිට ඇත්තටම දැන් මේ 10000ක පවන්ට ණයක් දීලානේ. ඒක සම්පූර්ණයෙන් බේරන්න පවන් අපිට දැන් දෙන්නේ කීයක්ද? 9000ක් දෙන්නේ. ඇයි අපි යාට පොරොන්දු වුණානේ අදාළ කාලය තුර පියවනවා නම් මේ වටිනාකමෙන් 1000ක් අඩු කරනවා කියලා. එතකොට ළමයි අපේ අතට එන සල්ලි ටික වෙන්නේ 9000යි. අපි යාට දීලා තියෙනවා දුන් වට්ටම් 1000ක් ඒක ව්‍යාපාරයට වියදමක්. හරි. දැන් ඔය කතාව තමයි මෙන්න මෙතනත් මේ වෙන්නේ. මෙතනත් ළමයි වට්ටම 1000ක් තමයි හම්බෙලා තියෙන්නේ. දැන් මේ කතාව තේරුම් ගමු අපි. ඔන්න 1000ක වට්ටමකට යටත්ව 10000ක ණය සඳහා මුදල් ලැබීම. 1000ක වට්ටමකට යටත්ව 10000ක ණය සඳහා මුදල් ලැබීම. ඒ කියන්නේ ළමයි අපි ණයගැතියට දීලා තියෙන ණය 10000යි. මේ ණයගැතිය යාගේ ණය පියවනවා නම් ළමයි සම්පූර්ණයෙන් දෙන්න ඕන කීයක්ද? හරිනම් 10000ක් දෙන්න ඕන. නමුත් මෙයා මොකද කරලා තියෙන්නේ? අපි මෙයාට වට්ටමක් දීලා තියෙනවා රුපියල් 1000ක. අපි දීලා තියෙන හින්දා මේකට කියනවා දුන් වට්ටම් කියලා. එහෙනම් ළමයි ණයගැතිය ඇත්තටම යාගේ සම්පූර්ණ ණය පියවන්න දෙන්නේ කීයද අපිට මුදල? 9000යි. මෙන්න ලැබුණු මුදල. ඔන්න ඕක තමයි අපි හදා ගන්න ඕන. හරි. දැන් අපි බලපෑම බලමු. ප්‍රාග්ධනය ධන වගකීම් සමානයි වත්කම් කියන සමීකරණයට මේක දැම්මහම වෙන බලපෑම බලමු. ව්‍යාපාරයට ලැබෙන්නේ මේ ගනුදෙනුවෙන් හින්දා 9000ක මුදලක්. 9000ක මුදල කියන්නේ මුදල් එනවනේ. එතකොට ඒක වත්කම් වැඩිවීමක්. 9000කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ළමයි ව්‍යාපාරයට හිටපු ණයගැතියෙක් මොකද වෙන්නේ? මේ ණය පියවීම හින්දා එයා ළමයි නැති වෙලා යනවා. ව්‍යාපාරයේ ඇති වුණු ණයගැතියා නැති වෙලා යනවා. නැති වෙලා යන්නේ කීයකින්ද? නැති වෙලා යන්නේ ළමයි මෙන්න මේ සම්පූර්ණ 10000ෙන්ම. මොකද අපි යා 10000 සම්පූර්ණයි පියව ගන්න තමයි 9000ක මුදලක් අරගෙන 1000ක වට්ටමක් දෙන්නේ. එහෙනම් ණයගැතියා ළමයි සම්පූර්ණ 10000කින්ම අයින් වෙලා යනවා ව්‍යාපාරයෙන්. මොකද එයා ණය පියෙව්වා. එයාගේ වගකීම එයා ඉෂ්ට කෙරුවා. හැබැයි එයා දුන්නේ කීයක්ද? 9000ක්. හැබැයි එයා එහෙම දුන්නේ එයාගේ හොර හිතින් නෙමෙයි. අපි එයාට පොරොන්දු වෙලා දුන්නා 1000ක වට්ටමක් දෙන්න. එහෙනම් අපි දීලා තියෙනවානේ 1000ක වට්ටමක්. දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට මං කිව්වා වියදමක් කියලා හිතන්න කියලා. වියදමක් නිසා ළමයි ප්‍රාග්ධනයෙන් අඩු කරනවා 1000යි. දුන්
වට්ටම්. හරි. ඔන්න ඔහොම තමා ළමයි මේක සටහන් වෙන්නේ. දැන් අපි මෙන්න මේක මෙන්න මේ පසු සමීකරණයට ගලපනවා. ප්‍රාග්ධනයෙන් 1000ක් අඩු වෙනවා කියන්නේ මෙතන එනවා 20000යි. වගකීම් වල වෙනසක් නෑ 22000යි. වත්කම් වල වෙනසක් වෙනවා. මෙතන ළමයි වෙනස 1000යිනේ ඍණ 1000යිනේ. ඍණ 1000යි කියන්නේ 42000යි. ඔන්න ඔය විදිහට ළමයි 6 වෙනි ගනුදෙනුවෙන් පස්සේ මේක හැදෙනවා. ඔයා ඔය පැත්තකින් ලියා ගන්න ඔය දැන් 6 වෙනි එක නෙතෙන් ඩීතලයක් ගහලා දුන්නට්ටම 1000 ව්‍යාපාරයට වියදමක් කියලා ලියා ගන්න. එතකොට මේ සිද්ධිය ඔයාට අවශ්‍ය නම් කියන්නේ පළමු වතාවට නම් මේ ගනුදෙනු දැක්කේ ඔයා ලියා ගන්න යටින් ළමයි පැන්සලෙන් හරි කමන්නේ එහෙම නැත්නම් පෑනකින් හරි කමන්නේ ලියා ගන්න මෙහිදී ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙන්නේ 9000යි ඔයා ලියනවා නම් මම කියන්නම් මෙහිදී ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙන්නේ 9000යි සරලම සිංහලෙන් මම මේ කියන්නේ මෙහිදී ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙන්නේ 9000යි නමුත් 10000කම ණය ගැතියා ව්‍යාපාරයෙන් ඉවත්ව යයි. නමුත් 10000කම ණය ගැතියා ව්‍යාපාරයෙන් ඉවත්ව යයි. දුන් වට්ටම් 1000 වියදමක් ලෙස සලකයි. වියදමක් ලෙස සලකයි. හරි. අපි 7 වෙනි එකට යනවා. එහා පැත්ත පිටුවේ තියෙන්නේ. අටදාහක ණය මුදලක් සඳහා 7000ක් ලැබීම. 8000ක ණය මුදලක් සඳහා 7000ක් ලැබීම. ඉතිරිය වට්ටම් වේ. ඒකත් මොකක්ද ළමයි? 8000ක අපි දුන්නු ණයකට 7000ක මුදලක් තමයි හම්බෙන්නේ. ඒ ණය පියවද්දී අදාළ පුද්ගලයාට අපි 8000ක් දීලා තියෙනවා. එතකොට ඒ ණය පියවද්දී අපිට දුන්නේ කීයක්ද? 7000ක් ඉතිරිය වට්ටම් වේ කියනවනේ. එහෙනම් මේක ළමයි අර කලින් ගානම තමයි. ඒකම තමයි. ණය ගැතියෙක්ට 8000ක ණයක් දීලා තියෙනවා. එයා ණය පියවන්න අපිට සල්ලි ව්‍යාපාරයට දෙන්නේ කීයද? 7000ක්. ඉතිරිය අපි එයාට දීලා තියෙන වට්ටමක්. ඒ කියන්නේ කීයද ළමයි? 8000න් 7000ක මුදලක් හම්බුනහම ඉතිරිය වෙන්නේ 1000යි. ඒ 1000 වට්ටමක්. එහෙනම් ඕකත් සටහන් කරන්න ඕන. මොකද වෙන්නේ? ව්‍යාපාරයට මුදල් එනවා 7000යි. අනිත් පැත්තෙන් ව්‍යාපාරයේ ණය ගැතියෙක් අඩු වෙනවා සම්පූර්ණ 8000කින්. එතකොට එහෙම 8000ක ණය ගැතිය සම්පූර්ණයෙන් අඩු වෙන්න නම් ළමයි 8000ක මුදලක් එන්න ඕන. එකක්. දැන් 8000ක මුදලක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ 7000ක මුදලක් නේ. එහෙනම් ඒකට හේතුව ඉතුරු 1000 ළමයි වට්ටමක්. අපි දුන්නු වට්ටමක්. දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. එහෙනම් ප්‍රාග්ධනෙන් 1000ක් අඩු වෙනවා. එහෙනම් පසු සමීකරණයේදී 20000න් 1000ක් අඩු වුණාම 19000ක් වෙනවා. වගකීම් වල වෙනසක් නැහැ 22000යි. මෙතන 1000ක් අඩු වුණාම 41000ක් වෙනවා. හරි. ඔන්න 7 වෙනි සමීකරණය. 7 වෙනි ගනුදෙනුව සමීකරණයට බලපා 7 වෙනි ගනුදෙනුවෙන් පසු සමීකරණය පිළිටන ආකාරය. හරි. මේ ගාන හදාගන්න ප්‍රශ්න තියෙනවා නම් ළමයි අහන්න බලන්න. හරි අපි අභ්‍යාසංක 10ට එනවා.
2005 ජනවාරි මාස තුල සුභාෂ්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු. එතන සමීකරණය හදාගන්න ළමයි ප්‍රාග්ධනයේ ධන වගකීම් සමානයි වත්කම්. ශේෂපත්‍ර සමීකරණය යටතේ පෙන්වන්න. අපි සමීකරණ ලියා ගන්නවා ප්‍රාග්ධනය ධන වගකීම් සමානයි වත්කම්. දැන් ළමයි මේ ඉල්ලන්නේ බලපෑමද පසු සමීකරණයද කියලා ඔයාට තීරණය කරන්න වෙනවා. ඒක තීරණය කරන්න වෙන්නේ අපි ගාන දිහා බැලුවට පස්සේ. දැන් ගානේ යටින්ම කියන අවශ්‍ය වන්නේ මෙන්න මේ සමීකරණය යටතේ මේ ගනුදෙනු ටික දක්වන්න. ඊට පස්සේ යටින් දෙනවා අදාළ අගේ ඉදිරියෙන් වැඩි වේද අඩු වේද යන්න සඳහන් කරන්න. වැඩි වෙනවා නම් ධන අඩු වෙනවා නම් ඍණ දාන්නලු. එහෙනම් ළමයි මේ ඉල්ලන්නේ මොකද්ද? පසු සමීකරණය නෙමෙයි බලපෑම ඉල්ලන්නේ. පළවෙනි ගානට එන්න. මේ ගනුදෙනුවට භාණ්ඩ ණයට ගැනුම් 75000යි. භාණ්ඩ තොගයක් ණයට ගත්තාම වෙන සිද්ධිය ඔයා හිතාගන්න ව්‍යාපාරයට තොගය එනවා. තොගය කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම් පැත්ත 75000කින් වැඩි වෙනවා. අපි හැමතිස්සම ළමයි උත්සාහ කරමු මේ වැඩි වෙන්නේ මොනවාද කියලා ලියන්න. මේ වැඩි වෙන්නේ මොනවාද? තොග. භාණ්ඩ තොග. ඇයි ඒව ගත්තා? ඊට පස්සේ මෙහෙම ලියන්න කියන ළමයි එතකොට ඔයාලට මේක පැහැදිලි. ඉස්සරහට මේ වගේ ගණන් තව 10ක් විතර කරද්දි මේ සමීකරණය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි කියලා ඔයාලට තේරෙනවා. මෙහෙම ලියන්න. එතකොට පැහැදිලි වෙනවා ඔයාගේ ඔළුවට. නැත්තම් නිකන් 75 දැම්මොත් ආයෙ පස්සේ බලද්දි මොකක්ද මේ වැඩි උනේ කියලා බලයි. ලියන්න අනිවාර්යෙන්ම. කවුරු මොනවා කිව්වත් මේක ලියන්න. තොගේ වැඩි වුණා. ඊට පස්සේ ළමයි මේක ණයටනේ ගන්නෙ. ණයට ගන්නවා කියන්නේ ණයට ගන්න පාර්ශවයට මම මේ සල්ලි දෙන්න ඕනනේ ළමයි නේද? එතකොට ඒ සල්ලි දෙන්න ඕන නම් ඒක වගකීමක් නේ මගේ. එහෙනම් වගකීම් වැඩි වෙනවා 75000කින්. මේ වගකීමට අපි නමක් කියනවා ළමයි භාණ්ඩ ණයට ගත්ත හින්දා නිසා ඇතිවන වගකීමට කියනවා ණය හිමි කියලා. එහෙනම් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. ඔන්න පළවෙනි ගනුදෙනුව බලපාන ආකාරය. 2 25000ක පිරිවැය වූ භාණ්ඩ 40000කට විකිණීම. ඒක ළමයි මුදලට විකිණීම කියලා හදාගන්න. ණයටද මුදලට කියලා දීලා නැහැ. ඒක මුදලට විකිණීම කියලා හදාගන්න. පිරිවැය 25000ක් වුණු භාණ්ඩ 40000කට ණයට විකුණනවා. ළමයි මේ වෙන්නේ මොකක්ද? ඔයා හිතන්න. ව්‍යාපාරයේ තියෙන 20000ක පිරිවැය සහිත තොග එළියට යනවා. එහෙනම් වත්කම් පැත්තෙන් අඩු වෙනවා 20000ක තොග. අනිත් පැත්තෙන් මොනවාද එන්නේ ළමයි ව්‍යාපාරයට 40000ක මුදල් එනවා. මොකද ඒක 40000කට මුදලට විකුණන්නේ. මුදලට විකුණනවා කියන ළමයි ඒ ගාම සල්ලි එනවා කියන එක. ඒකට 40000ක මුදල් එනවා. මුදල් කියන්නේ වත්කම්. එහෙනම් අනිත් පැත්තෙන් වත්කම් වැඩි වෙනවා. හරි. හැමතිස්සම ගානක් මේ දැම්මට පස්සේ බලන්න ළමයි සමීකරණේ දෙපැත්ත සමානද කියලා. දැන් මේකේ දෙපැත්ත සමානද වත්කම් පැත්තේ ළමයි ඍණ 20000යි ධන 40000යි කියන්නේ ධන 20000ක් මෙතන අවසාන ශේෂය එනවා. සුද්ධාගය. නමුත් මේ පැත්තේ තියෙන්නේ බිඳුවයි. එතකොට ළමයි සමීකරණය සමාන වෙන්න නම් දෙපැත්තෙම අගයන් සමාන වෙන්න ඕන. දැන් මේකෙදී මොකද වෙන්නේ? 20000ක තොගයක් 40කට විකුණුවාම ව්‍යාපාරයේ ලබනවා ළමයි 20000ක ලාභයක්. 20ක පැහැණක් 40කට විකුණුවාම 20ක ලාභයක් ලබනවනේ. අන්නේ ලාභයෙන් හින්දා අපි ප්‍රාග්ධනය වැඩි කරනවා 20000කින්. එහෙනම් ප්‍රාග්ධනය වැඩි කළා ළමයි 20000කින් ලියනවා මේ මොකද්ද? ලාභයෙන් හින්දා තමයි ප්‍රාග්ධනය වැඩි උනේ. ඔන්න තුන්වෙනි ගනුදෙනුව බලපාන ආකාරය. ඊළඟට 4 අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 5000ක මුදලක් ආපසු ගත්තා. මට මෙතන වැරදුනානේ 25000ක පිරිවැය සහිත භාණ්ඩ නේද? එතකොට ළමයි අඩු වෙන්නේ 25යි. එතකොට 25ක එකක් 40කට විකුණුවාම මෙතන 15000ක ලාභයක් තමයි එන්නේ. 3 අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 5000ක මුදලක් ආපසු ගත්තා. අයිතිකාරයා ව්‍යාපාරයේ භාණ්ඩ හෝ මුදල්
තමාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් අපි ඒවට කියනවා ළමයි ගැනිලි කියලා. අයිතිකාරයා තමාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් හෝ භාණ්ඩ ගන්නවා නම් අපි ඒවට කියනවා ගැනිලි කියලා. හරි. එහෙනම් ළමයි මේ ගැනිලි හින්දා ව්‍යාපාරේ මොනවාද වෙන්නේ? මුලින්ම සල්ලි එළියට යනවා. අයිතිකාරයා ව්‍යාපාරේ සල්ලි අරගෙන යනවා. එහෙනම් ව්‍යාපාරේ මුදල් 5000ක් අඩු වෙනවා. අනිත් පැත්තෙන් ළමයි මේක මොකක්ද? ගැනිල්ලක්. අඩුනේ මුදල්. මේක ගැනිල්ලක්නේ. ගැනිලි කියන එක ඔයාට මතක ඇති ප්‍රාග්ධනය වෙනස් වෙන්න සාධක හතරක් බලපානවනේ. ඒකෙන් එකක් ගැනිලි. ගැනිලි කියන එක හින්දා වෙන්නේ ළමයි ප්‍රාග්ධනය අඩු වෙන එක. එහෙනම් ප්‍රාග්ධනය පැත්තෙන් අපි අඩු කරනවා 5000යි. ඇයි අඩු වෙන්නේ ප්‍රාග්ධනය? මේ ගැනිලි නිසා. එහෙනම් ලිව ගැනිලි. හතරවෙනි එක 3,50,000ක වෑන් රථයක් ණයට ගන්නා ලදී. ඔන්න ව්‍යාපාරයේ ළමයි 3,50,000ක වෑන් රථයක් ණයට ගන්නවා. වෑන් රථ කියන්නේ මොනවාද? ව්‍යාපාරයට ස්ථාවර වත්කමක්. එහෙනම් මේ ණයට ගන්න හින්දා ණයට ගන්නවා කියලා කියන්නේ ළමයි ඔයාලා ළඟ තියෙන වෑන් රථේ මම පස්සේ සල්ලි මචං දෙන්නම් කියලා මේ වෑන් රථේ මං අරගෙන එනවා. ඒකේ වටිනාකම 3,50,000. ඒතකොට ව්‍යාපාරය ඇතුළට වාහනයක් ආවනේ. කියන වාහනයක් ගත්තනේ. එහෙනම් වත්කම් වැඩි වෙනවා ළමයි 3,50,000කින්. මොනවාද මේ වැඩි වෙන්නේ? වෑන් රථ. අනිත් පැත්තෙන් ළමයි මේ වෑන් රථේ ගත්තේ මම මුදලින් නම් අනිත් පැත්තෙන් මුදල් අඩු වෙනවා. නමුත් මුදලින් මේ ගත්තේ පස්සේ සල්ලි දෙන්නම් කියලා. එහෙනම් ඒක මට ව්‍යාපාරයේ පැත්තෙන් බලද්දී ඒක වගකීමක්. එහෙනම් වගකීම් වැඩි වෙනවා ළමයි 3,50,000කින්. එතකොට මෙතන ලියන්නේ වෑන් රථ ණය කියලා. නැත්නම් වෑන් රථ ණය හිමියා. නිකන් ණය හිමියා කියලා ලියන්න බෑ ළමයි. මේක වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. කියන්නේ නැවත විකුණන්න ගත්ත භාණ්ඩයක් නෙමෙයි. නැවත විකුණන්න ගත්ත භාණ්ඩයක් ණයට ගත්තොත් තමයි ණය හිමියා කියලා ලියන්නේ. ස්ථාවරත්කම ණයට ගත්තොත් එක්කෝ ඒ ස්ථාවරත්කමේ ණය කියලා හෝ ස්ථාවරත්කමේ ණය හිමියා කියලා ලියනගෙන වෑන් රථ ණය හිමියා කියලා ලියනවා. එහෙම නැත්නම් වෑන් රථ ණය කියලා ලියනවා. හරි. ඊළඟට මම එනවා පස්වෙනි එකට. ණය ගැතියෙකුගෙන් මුදල් එකතු කරගත්තා 7500යි. ඒ කියන්නේ සල්ලි දෙන්න තිබුණු ණය ගැතියෙකුගෙන් අපි සල්ලි ගත්තා, ඉල්ල ගත්තා. එතකොට ව්‍යාපාරයට මොකද වෙන්නේ? මුදල් එනවා. එහෙනම් 7500ක මුදල් ව්‍යාපාරයට ආවා, වැඩි වුණා. අනිත් පැත්තෙන් ළමයි මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් ව්‍යාපාරයේ 7500ක් දෙන්න හිටපු ණය ගැතියෙක් දැන් අයින් වෙලා යනවා. එහෙනම් අනිත් පැත්තෙන් 7500ක ණය ගැතිය අඩු වුණා. 7500ක මුදල් ආවා. අනිත් පැත්තෙන් 7500ක ණය ගැතිය අඩු වුණා. 6 ලිපි ද්‍රව්‍ය තොගයෙන් 700ක් වටිනා ලිපි ද්‍රව්‍ය භාවිතා කළා. ලිපි ද්‍රව්‍ය තොගයෙන් 700ක් වටිනා ලිපි ද්‍රව්‍ය අපි පාවිච්චි කරලා තියෙනවා. හරි. දැන් ළමයි ඔයා හිතන්න ව්‍යාපාරයේ තියෙන ලිපි ද්‍රව්‍ය ව්‍යාපාරයට වත්කමක්. හොඳේ? හරි. ඒ වත්කම වලින් 750 700ක් භාවිතා කරුවා කියන්නේ ලිපි ද්‍රව්‍ය අඩු වෙන්න ඕනේ 700ක් නේද? ලිපි ද්‍රව්‍ය කියන්නේ වත්කමක් නම් ඒ වත්කමෙන් අඩු වෙන්න ඕන 700ක්. එහෙනම් මෙන්න මේ වත්කම් පැත්තෙන් අඩු වෙනවා ලිපි ද්‍රව්‍ය 700යි. අනිත් පැත්තෙලා මේක චුට්ටක් නුහුරු ගතියක් තියෙයි. ඔයාට ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරුවා කියන්නේ ව්‍යාපාරයට ළමයි වියදමක්. ඒක නිසා පාවිච්චි කළ ලිපි ද්‍රව්‍ය මෙන්න මේ ප්‍රාග්ධනයෙන් අනිත් පැත්තෙන් අඩු කරලා දානවා. ලිව්වා පාවිච්චි කළ ලිපි ද්‍රව්‍ය. ඔන්න ඔය විදිහට තමයි ළමයි මේකේ අපි බලපෑම පෙන්වන්නේ. මේ අභ්‍යාස අංක 10. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ වගේම හදාගන්න. ඉරාන් ව්‍යාපාරයේ ගානේ අපෙන් ඉල්ලන්නේ ගනුදෙනුවෙන් පසු ගනුදෙනුව නිසා සමීකරණයට බලපෑමයි පසු සමීකරණයයි පිහිටන ආකාරය දක්වන්න කියලා. එහෙනම් මම මේ පැත්තට ගන්නවා ළමයි
බලපෑම එතකොට මම දන්න සාමාන්‍ය සමීකරණය ලියා ගන්නවා වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් ඊළඟට මේ පැත්තට ගන්නවා මම පසු සමීකරණය වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් හරි හරි අටවෙනි ගානේ පළවෙනි එක ලක්ෂ 3ක් ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරනවා ඉක්කාරය. ඕකනේ වෙන්නේ. බලපෑම අපි මුලින්ම ලියාගමු. ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 3ක් ළමයි ගෙනත් දැම්මහම වෙන්නේ ව්‍යාපාරයට සල්ලි එන එක. එහෙනම් ව්‍යාපාරයේ වත්කම් පැත්ත ලක්ෂ 3කින් වැඩි වෙනවා. මේ වැඩි වෙන්නේ ළමයි මුදල් කියන වත්කම. අනිත් පැත්තෙන් ප්‍රාග්ධනය කියන්නේ ළමයි හිමිකම වැඩි කරන සාධකයක්. මතක ඇතිනේ ආදායම් වියදම් නා ප්‍රාග්ධනය කියන්නේ එහෙනම් නා ප්‍රාග්ධනයේ හින්දා වෙන්නේ ළමයි ප්‍රාග්ධනයේ වැඩි වෙන එක. එහෙනම් ප්‍රාග්ධනයේ පැත්තේ ලක්ෂ 3 වැඩි වෙනවා. මේ වැඩි වෙන්නේ ප්‍රාග්ධනයේ හින්දා. ප්‍රාග්ධනය කියලා ඔයාලට ලියන්න පුළුවන්. හරි. පළවෙනි ගනුදෙනුව වුණාට පස්සේ සමීකරණය පිළිටන ආකාරය. මේ ගනුදෙනුව වෙන්න කලින් වත්කනුත් බිඳුවයි ප්‍රාග්ධනයත් බිඳුවයි වගකීමුත් බිඳුවයිනේ. එනම බිඳු තියෙන අගයන් වලට මේ ටික එකතු වුණොත් වත්කම් පැත්ත ලක්ෂ 3ක් වෙනවා. ප්‍රාග්ධනය ලක්ෂ 3ක් වෙනවා. වගකීම් බිඳුවයි. ළමයි දැන් මේ ඉස්සරහින් ධන ලකුණු දාන්න එපා. පසු සමීකරණයට එහෙම දාන්නේ නැහැ. බලපෑමට තමයි එහෙම පෙන්වන්නේ. ඔන්න පළවෙනි ගනුදෙනුවෙන් පස්සේ සමීකරණය පිළිටන ආකාරය. 2 ලක්ෂයක් තැන්පත් කරමින් ජංගම ගිණුමක් විවෘත කළා. ඒ කියන්නේ ළමයි ව්‍යාපාරයේ මුදල් වලින් ඒකයි ඒකේ තේරුම ඈ. ව්‍යාපාරයේ මුදල් වලින් ලක්ෂයක් තැන්පත් කරලා ව්‍යාපාර වෙනුවෙන් ජංගම ගිණුමක් විවෘත කරනවා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන මුදල් ළමයි ව්‍යාපාරයේ බැංක් account එකට යනවා. ව්‍යාපාරයේ අතේ තියෙන මුදල් එතකොට මොකද වෙන්නේ? අඩු වෙනවා. ලාච්චුවේ තියෙන මුදල් ලක්ෂකින් අඩු වෙනවා. ඒ අඩු වෙලා ළමයි ඒක එළියට දෙන්නේ නෑ. ඒ කියන්නේ ව්‍යාපාරයේම බැංකු ලාච්චුවට. ඒ කියන්නේ මුදල් ලාච්චුවේ සල්ලි ටික අයින් කරලා බැංකු ලාච්චුවට සල්ලි ගෙනහිල්ලා දානවා වගේ දෙයක් වෙන්නේ. එතකොට ව්‍යාපාරයේ මුදල් ලාච්චුවේ සල්ලි අඩු වෙනවා කියන්නේ මුදල් කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් උන්න මුදල් අඩු වුණා. අනිත් පැත්තෙන් ව්‍යාපාරයේ බැංක් account එකට සල්ලි දානවා කියන්නේ එහෙම නැත්නම් බැංකු ලාච්චුවට සල්ලි දානවා කියන්නේ ව්‍යාපාරයේ බැංකුවේ මුදල් වැඩි වෙනවා. බැංකුවේ මුදල් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් වත්කම් පැත්ත වැඩි වුණා ලක්ෂයයි. ඒ මොනවාද වැඩි වුණේ? බැංකු මුදල්. එතන ලිව්වා බැංකු කියලා. එතකොට මේ ගනුදෙනුවෙන් පස්සේ සමීකරණය මොකද වෙන්නේ? ළමයි ඍණ ලක්ෂයයි ධන ලක්ෂයයි කියන්නේ බලපෑම බිඳුවයි. බලපෑම බිඳුවයි කියන්නේ වත්කම් වෙන්නේ ලක්ෂ 3මයි. ප්‍රාග්ධනයේ වෙනසක් වෙන්න ඒකත් ලක්ෂ 3මයි. වගකීම් බිඳුවම තමයි. තුන්වෙනි ගනුදෙනුව 20000ක භාණ්ඩ අත්පිට මුදලට ගත්තා. 20000ක භාණ්ඩ අත්පිට මුදලට අපි ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද ළමයි? ව්‍යාපාරයේ තියෙන සල්ලි එළියට යනවා. 20000ක භාණ්ඩ අත්පිට මුදලට ගත්තා ව්‍යාපාරයේ මුදල් එළියට යනවා. මේ ගාන දැන් මේ වගේ ගනුදෙනුවක් හම්බෙන්න දැන් 4-5 වෙනි වතාව. එතකොට දැන් මේක වා හොඳට දැනගෙන තියෙන්න ඕන. 20000ක සල්ලි එළියට යනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරයට ළමයි මුදල් භාණ්ඩ එනවා. එහෙනම් 20000ක භාණ්ඩ වැඩි වුණා. තොග වැඩි වෙනවා. දැන් මේ ගනුදෙනු වුණාට පස්සේ සමීකරණය පිළිටන ආකාරය ලියුවොත් තමයි 20000ක මුදල් අඩු වෙලා 20000ක භාණ්ඩ වැඩි වුණා කියන්නේ ළමයි වත්කම් පැත්ත මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙතන බලපෑමත් බිඳුවයිනේ. නැත්තම් ලක්ෂ 3ෙන් 20000ක් අඩු කරලා ආපහු 20000ක් එකතු කරාම මේත් උත්තරේ ළමයි ලක්ෂ
3යි. එහෙනම් පසු සමීකරණයේ ලක්ෂ 3යි. ප්‍රාග්ධනයේ ලක්ෂ 3යි. වගකීම් බිඳුවයි. ඊළඟට 4 වෙනි එක. 30000ක ලී බඩු හා කාර්යාල උපකරණ මිලදීගෙන චෙක් පතකින් ගෙවලා තියෙනවා. 30000ක ලී බඩුයි කාර්යාල උපකරණයි මිලදී අරගෙන චෙක් පතකින් ගෙවනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? චෙක් පතකින් සල්ලි ගෙවනවා කියන එකේ තේරුම මේ මුදල් ලාච්චු වෙන්නේ මේ ළමයි සල්ලි එළියට යන්නේ බැංකු ලාච්චුවෙන්. චෙක් එකක් නිකුත් කරන්නේ හැමතිස්සම බැංකුවෙන් සල්ලි යවන අවස්ථාවකදී. එහෙනම් අපි ගන්නවා ලී බඩු හා කාර්යාල උපකරණ 30000ක් වටිනා. ඒ වෙනුවට සල්ලි දෙන්නේ අපේ බැංක් account එකේ තියෙන සල්ලි. දැන් වෙන දේ මොකද්ද? බැංක් account එකේ තියෙන සල්ලි වලින් 30000ක් එළියට යනවා. එහෙනම් වත්කම් අඩු වෙනවා 30000ක්. මේ අඩු වෙන්නේ මොකද්ද? බැංකුවේ සල්ලි. අනිත් පැත්තෙන් ළමයි ව්‍යාපාරයට ආවේ මොකද්ද? කාර්යාල උපකරණයක් 30000ක් වටිනා. කාර්යාල උපකරණය කියන්නේ ව්‍යාපාරයට වත්කම. එහෙනම් වත්කම් පැත්ත වැඩි වුණා 30000කින්. එතන ලියනවා කාර්යාල උපකරණ 30000යි. පසු සමීකරණය අපි ලියමු. 5 වෙනි එකේ පසු සමීකරණය. 30000ක් අඩු වෙලා 30000ක් වැඩි වුණා කියන්නේ ළමයි මොකද්ද වෙන්නේ? ලක්ෂ 3න් එතනත් වෙන ළමයි මෙතනත් බලපෑම බිඳුවයිනේ. 30ක් අඩු වෙලා 30ක් වැඩි වුණා කියන්නේ බලපෑම බිඳුවයි. එහෙනම් වත්කම් ලක්ෂ 3මයි වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රාග්ධනයත් ලක්ෂ 3මයි වෙනසක් වෙන්නේ නැහැ. වගකීම් බිඳුවමයි. 5. ඊළඟට 6 වෙනි එක. sorry 5 වෙනි එක නෙමෙයි. මෙතන 4 දැන් යන්නේ 5. 15000ක භාණ්ඩ සමන්තගෙන් ණයට ගත්තා. පස්සේ සල්ලි දෙන්නම් කියලා සමන්ත ළඟ තිබුණු 15000ක භාණ්ඩ මම අරගෙන තියෙනවා. ව්‍යාපාරයට මොනවද දෙන්නේ? භාණ්ඩ කියන තොග එනවා. ව්‍යාපාරයට තොග කියන්නේ වත්කමක්. තොග ආව කියන්නේ එහෙනම් වත්කම් වැඩි වෙනවා. 15000කින් තොග වැඩි වෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ ළමයි? මේක පස්සේ සල්ලි දෙන්නම් කියලා ගත්තේ කියන්නේ වගකීමක්. එයාට අපි සල්ලි දෙන්න ඕන. වගකීමක් වැඩි වෙනවා 15000කින්. එහෙනම් ඔන්න වගකීම් පැත්ත 15000කින් වැඩි වෙනවා. ණය හිමියා කියලා කියනවා. භාණ්ඩනේ ගත්තේ ඒකින්ද ණය හිමියා කියලා අපි හඳුන්වනවා. හරි. දැන් මේක පසු සමීකරණයට බලපාන ආකාරය පෙන්නමු. ලක්ෂ 3ට 15000ක් එකතු වුණාම 3,05,10000යි. ප්‍රාග්ධනයට වෙනසක් නැහැ. ලක්ෂ 3මයි. වගකීම් මොකද වෙන්නේ? බිඳුවේ තියෙන වගකීම් වලට 15000ක වගකීමක් එකතු වුණාම ළමයි 15000යි. ඔන්න වගකීම් දැන් වැඩි වුණා. බිඳුවේ තිබුණු වගකීම 15000කින් වැඩි වුණා. සමීකරණය සමානයිනේ බලන්න. 6 වෙනි එක. 20000ක භාණ්ඩ 35000කට අත්පිට විකුණුවා. සිද්ධිය කල්පනා කරන්න. 20000ක භාණ්ඩ ටික මොකද වෙන්නේ? එළියට යනවා. ආපහු මොනවාද ව්‍යාපාරය ඇතුළට එන්නේ? 35000ක මුදල්. 20000ක භාණ්ඩ 35000කට විකුණුවාම ලාභයකුත් එනවා. එහෙනම් අපි ඉස්සලා පළවෙනි සිද්ධිය ලියමු. ව්‍යාපාරයේ තියෙන 20000ක භාණ්ඩ එළියට යන්නේ. එතකොට අඩු වෙනවා වත්කම් වලින් 20000ක්. භාණ්ඩ තොග අඩු වෙනවා. අනිත් පැත්තෙන් ළමයි මොනවද දෙන්නේ ව්‍යාපාරයට? 35000ක මුදල් එනවා. ඒ ටික දීලා අපි 35000ක මුදල් ගත්තා ව්‍යාපාරයට. එහෙනම් මුදල් වැඩි වෙනවා 35000යි. දැන් බලන්න 20000ක භාණ්ඩ 35000කට විකුණුවම ළමයි බිහි වෙනවා ලාභයක් 15000ක. ලාභය හින්දා වෙන්නේ මෙන්න මේ ප්‍රාග්ධනය වැඩි වෙන එක. එහෙනම් ප්‍රාග්ධනයේ පැත්තෙන් වැඩි කරනවා 15000යි. වැඩි උනේ මොකක් හින්දාද? ලාභය හින්දා. එහෙනම් අපි පසු සමීකරණය ලියනවා. මෙතන ළමයි 3,15,000න් 20000ක් අඩු කරලා 35000ක් එකතු කරුවහම එන්නේ කැල් කරලා බලන්න
3,30,000යි. ප්‍රාග්ධනයට 15,000ක් එකතු වුනහම 3,15,000යි. වගකීම් 15,000මයි වෙනසක් වෙන්නේ නැති හින්දා මේ ගනුදෙනුවේදී. ඊළඟට 7 වෙනි ගනුදෙනුව. 10,000ක භාණ්ඩ 14,000කට ගයාන්ට ණයට විකුණලා තියෙනවා. මල් ළඟ තිබුණු 10ක් වටිනා භාණ්ඩ ටික 14,000කට ගයාන්ට ණයට විකුණලා. ඒ කියන්නේ ගයන් දැම්ම සල්ලි දෙන්නේ නැහැ. එයා පස්සේ සල්ලි දෙන්නම් කියලා අපෙන් භාණ්ඩ අරගෙන. එතකොට ව්‍යාපාරයේ තිබුණු ළමයි 10,000ක පිරිවැය සහිත භාණ්ඩ එළියට යනවා. එහෙනම් ඔන්න 10,000ක තොග අඩු වෙනවා. අනිත් පැත්තෙන් මොනවාද ව්‍යාපාරයට එන්නේ? මුදල් එනවද මේකෙදි? නෑ. මුදලට විකිණීමක් නෙමෙයි. පස්සේ සල්ලි දෙන්නම් කියලා තමයි ගත්තේ. එහෙනම් කවුද එන්නේ? ණය ගැතියෙක් ව්‍යාපාරයට එනවා. එහෙනම් ගලාගෙන එනවා ණය ගැතියාව. ණය ගැතියාව වැඩි වෙනවා කීයයිද? 14,000කින්. ණය ගැති 10,000ක භාණ්ඩ 14කට විකුණුවහම එතන එනවා 4,000ක ලාභයක්. ඒ ලාභය මෙන්න මේ ප්‍රාග්ධනයට අපි එකතු කරනවා 4,000යි. මෙතන ලියනවා ලාභය. හරි. 7 වෙනි සමීකරණයෙන් පස්සේ ගනුදෙනුවෙන් පස්සේ සමීකරණය අපි බලනවා. 3,30,000ට 4,000ක් එකතු කරනවා 3,34,000යි. ප්‍රාග්ධනයට එතකොට 4,000ක් එකතු කරුවහම 3,19,000යි. වගකීම් වල වෙනසක් නෑ 15,000මයි. අටවෙනි එක කුලී හා අනෙකුත් වියදම් 6,000ක් ගෙවුවා. කුලී හා අනෙකුත් වියදම් 6,000ක් ළමයි ගෙවලා තියෙනවා. එතකොට මේ වියදම් ගෙවීමක්නේ. මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයෙන් එළියට සල්ලි යනවා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා ළමයි 6,000ක්. මේ ගෙවන්නේ සල්ලි මොකක් සඳහාද? ව්‍යාපාරයේ වියදමක් ගෙවන්නනේ. එතකොට වියදම් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? ප්‍රාග්ධනය අඩු කරන සාධකයක්. එහෙනම් සමීකරණයේ ළමයි මෙන්න මේ ප්‍රාග්ධනයෙන් අඩු කරනවා අපි 6,000ක් කුලී හා අනෙක් වියදම් කියලා. කුලී කියලා මම සාමාන්‍ය විදිහට ලියනවා. එතකොට මේක ළමයි ගනුදෙනුව වියදමක් නම් අනිවාර්යෙන්ම ප්‍රාග්ධනයෙන් අඩු වෙන්නම ඕනේ ඒක. මුදලින් ගෙවලා නම් මුදල් අඩු වෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. වියදම් කියන නම දැක්කා නම් ප්‍රාග්ධනයෙන් අඩු කරන්න. ඒක මුදලින් ගෙවලා නම් අනිත් පැත්තෙන් මුදල් වලින් අඩු කරන්න. බැරි වෙලාවත් ළමයි මේක මුදලින් ගෙවලා නැත්තම් මොකද කරන්නේ? අපිට ගාන දෙනවා කුලී වියදම 6,000යි තවමත් ගෙවා නැත. මුලින්ම ඔයා මොකද්ද කරන්නේ? වියදම කියලා දැක්ක ගමන් ප්‍රාග්ධනයෙන් මේ 6,000 අඩු කරන්නේ. ගෙව්වද නොගෙව්වද කියන්න බලන්න කියලා බලන්න එපා ළමයි. මම පස්සේ දෙන්නම් ඒ ගනුදෙනු. මේ දැනට මම මේ ඔළුවට ආපු උදාහරණයක් ඉඳලා කියන්නේ. කුලිය 6,000යි තවම ගෙවා නැත කියලා තිබ්බොත් මේ ගෙව්වහමනේ කුලිය 6,000යි මුදලින් ගෙවා ඇත කිව්වොත් මෙහෙමයි සටහන් කරන්නේ. කුලිය 6,000යි තවමත් මුදලින් ගෙවලා නැහැ කියලා කිව්වොත් වියදමක්නේ කුලිය. එතකොට ළමයි ගෙව්වත් නොගෙව්වත් ඒක වියදමක් හින්දා ප්‍රාග්ධනයෙන් අඩු කරන්නේ. හරි. අනිත් පැත්තෙන් මේක ගෙවලා නැහනේ. ගෙවලා නැත්තම් ව්‍යාපාරයට ළමයි මොකද්ද ඒක? වගකීම. වගකීම් වලට එකතු කරන්න 6,000. මම ගනුදෙනුවක් දෙන්නම්. දැනට මේක කරගෙන යන්කෝ අපි. 8 6,000ක් අඩු වෙනවා. 3,34,000න් ළමයි 6,000ක් අඩු වුණාම 3,28,000ක් වෙනවා. ප්‍රාග්ධනය 6,000ක් අඩු වෙනවා කියන්නේ 3,13,000ක් වෙනවා. වගකීම් වෙනසක් නැහැ 15,000මයි. අවසාන එක 9 4,000ක කොමිස් ආදායමක් ලැබුණා. ලැබිලා තියෙනවා ළමයි 4,000ක කොමිස් ආදායමක්. ආදායම්නේ
ආදායම් කියන වචනේ දැක්ක ගමන් ප්‍රාග්ධනයට අපි මොකද කරන්නේ? එකතු කරනවා. එහෙනම් ප්‍රාග්ධනයේ පැත්තෙන් එකතු කරන්න 4000ක්. කොමිස් ආදායම් හින්දා. කොමිස් ආදායම්. අනිත් පැත්තෙන් ඔන්න 4000ක් එකතු කරුවා. අනිත් පැත්තෙන් ළමයි මේක මුදලි ලැබිලානේ. ඒක නිසා ව්‍යාපාරයට මුදල් එනවා 4000යි. මුදල් වැඩි වුණා 4000යි. ඔන්න ඔහම ලියවෙන්න. ආදායමක් හින්දා ප්‍රාග්ධනයට එකතු කරනවා. මොකද ප්‍රාග්ධනය වෙනස් වෙන සාධක හතරෙන් එක සාධකයක් තමයි ආදායම්. ඒක හින්දා වැඩි වෙනවා. අනිත් පැත්තෙන් වත්කම් වැඩි වුණා 4000යි. දැන් අපි 9 වෙනි ගනුදෙනුව ලියනවා. වත්කම් 3,28,000ට 4000ක් එකතු කරන 8යි 4යි 12න් දෙක දාන එකක් ඉතුරුයි 3,32,000යි. ප්‍රාග්ධනය 4000ක් වැඩි වෙනවා කියන්නේ 3,17,000යි. වගකීම් 15,000යි. හරි මෙන්න ළමයි පසු සමීකරණයයි බලපෑමයි. මුලින් මේකේ අඩුපාඩු ටික ඔයා හදා ගන්න. ඔයා හදලා තියෙන ගානත් එක්ක මේක සංසන්දනය කරලා ගන්න. හරි දැන් අපේ ගාන ඊළඟට ඉල්ලනවානේ ළමයි ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා. ගිණුම් කරන සමීකරණයක් ආශ්‍රයෙන් දෙන්න පුළුවන් එක තව ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියන එක. එතකොට ළමයි ඔය ගිණුම් කරන සමීකරණය ආශ්‍රයෙන් එන ගානක ලාභය හෝ අලාභය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා අපිට. ඒ ආකාර දෙකෙන් අපිට ඕන එකක් භාවිතා කරන්න පුළුවන් දත්ත සපයලා තියෙනවා නම්. ඔයාගේ පිටු අංක 14 පෙරලා ගන්නකො. පිටු අංක 14. එතකොට ඔය පිටු අංක 14 ළමයි කියනවා මෙහෙම. ඔයාලට පේනවාද ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රිත සුද්ධ ලාභය ගණනය කිරීම කියලා පොඩි මාතෘකාවක් තියෙනවා. අන්න එතන තමයි අපි දැන් මේ කතා කරන්නේ. ඒක කතා කරලා මේ ගානට අදාළ සුද්ධ ලාභය ගණනය කරමු. සුද්ධ ලාභය anu කිසියම් කාල පරිච්ඡේදයක ව්‍යාපාරයක් ඉපයූ මුළු ආදායම හා මුළු වියදම අතර වෙනසයි. සුද්ධ ලාභය සෙවීමට කල හැකි ප්‍රධානම ක්‍රම දෙකක් පවතී. සුද්ධ ලාභය හොයන්න ළමයි ක්‍රම දෙකක් තියෙනවා. හරි ලියන්නකො. එක පළවෙනි ක්‍රමය ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම මගින්. පළවෙනි එක ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම මගින්. පළවෙනි එක ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම මගින්. දෙක ලාභ සමීකරණය මගින්. දෙවැනි එක ලාභ සමීකරණය මගින්. දෙවැනි එක ලාභ සමීකරණය මගින්. හරි මම ඔයාලට මුලින්ම උගන්වන්නේ ළමයි ලාභ සමීකරණය මගින් ලාභය ගණනය කරන ආකාරය. මොකද ඒක ඉතාම ලේසි උගන්වන්න. ආදායම් ප්‍රකාශය මට පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න කි දේවල් කීපයක් තියෙනවා. ඒකින්ද ඒක කියලා දෙද්දි කොහොමත් ඔයා මේකට අලුත් හින්දා ටිකක් මේක අමාරුයි කියලා දකි. ඒකින්ද මම ලේසි ක්‍රමයෙන් මුලින්ම පටන් ගන්නවා. ලාභ සමීකරණය. හරි ලාභ සමීකරණය මගින් ලාභය ගණනය කිරීම. ළමයි මේ හරිය ලිව්වහම ඔයාලට පේනවනේ. ලාභ සමීකරණය කියලා අපි සමීකරණයක් ගොඩනගාගෙන තියෙනවා. අන්න ඒ සමීකරණයට දාලා අදාළ தත්ත්වයන් ටික ලාභය ගණනය කරන්න පුළුවන්. එතකොට සමීකරණය ඔයා මොකද කරන්න ඕන? පාඩම් කරගන්න ඕන. මම මේ දෙන සමීකරණය. ලාභය සමානයි අග ශුද්ධවත්කම්. අපි මෙහෙම කියමු. මම ඔයාලට හුරු නමින්ම දෙන්නම්කෝ. ලොකු නම් වලින් නැතුව. අග ප්‍රාග්ධනය අඩු කිරීම මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය. ඔන්න ළමයි සමීකරණය. ලාභය ගණනය කරන ලාභ සමීකරණය මේක. මේක ඔයා පාඩම් කරගන්න ඕන. මොකද්ද? අග ප්‍රාග්ධනය අඩු කිරීම මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය. ළමයි මේ අග ප්‍රාග්ධනයට එහෙම නැත්නම් ප්‍රාග්ධනයට භාවිතා කරන විවිධ නම් තියෙනවානේ. අපි ඔක ඉගෙනගෙන තියෙනවානේ. ප්‍රාග්ධනයට භාවිතා කරන ළමයි හිමිකම කියන නම. ඒ වගේම අය භාවිතා කරන සුද්ධ
වත්කම් කියන නම. එතකොට ඔහොම සමීකරණය දෙන්න පුළුවන්. ඒ කියන්නේ අග ප්‍රාග්ධනය කියන්නේ නැතුව අග හිමිකම කියන්නත් පුළුවන්. අග ප්‍රාග්ධනය කියන්නේ නැතුව අග සුද්ධ වත්කම් කියලා කියන්නත් පුළුවන්. ඒත් අපි දැනගන්න ඕනේ මේ කියන්නේ එකම දෙයට අග ප්‍රාග්ධනයම තමයි. ඒකෙන් අඩු කරන්නේ මුල ප්‍රාග්ධනයනේ. එතකොට මුල ප්‍රාග්ධනය කියන එකත් ළමයි මේ නම් වලින්ම අඳුන්වන්න පුළුවන්. මුල සුද්ධ වත්කම්, මුල හිමිකම් කියන නමින් අඳුන්වන්න පුළුවන්. එතකොට ඔයා බය වෙනවද? බය වෙන්න එපා. මේකම තමයි. ඊළඟට ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය. හරි. ධන ගැනිලි කියන්නේ අයිතිකාරයා ව්‍යාපාරයෙන් සිදු කරන භාණ්ඩ හා මුදල් දෙකේම එකතුවට. මෙතන ගැනිලි විදිහට එන්නේ ළමයි මුළු ගැනිලි. ඒ කියන්නේ භාණ්ඩ ගැනිලි මුදල් ගැනිලි දෙකේම එකතුව තමයි මෙතන මේ ගැනිලි විදිහට පෙන්වන්නේ. එහෙම නැතුව එක ගැනිල්ලක් නෙමෙයි. මුළු ගැනිලි. මුළු ගැනිලි වෙන්නේ භාණ්ඩ ගැනිලි මුදල් ගැනිලි දෙකේම එකතුවේ. ඊළඟට නව ප්‍රාග්ධනය කියන්නේ අයිතිකාරය වර්ෂයෙන් මැදදී ව්‍යාපාරයට යොදවන මුදල් වෙන්නත් පුළුවන් වෙනත් වත්කමක් වෙන්නත් පුළුවන්. ඒකේ වටිනාකම තමයි නව ප්‍රාග්ධනය කියන්නේ. ගානක ළමයි අග ප්‍රාග්ධනය කියන එක අපිට දීලා නැත්තම් මම මේ වචන ටික අයින් කරන්නම් ඈ. අග ප්‍රාග්ධනය කියන එක අපිට දීලා නැත්තම් අපි හොයාගන්න දැනගන්න ඕනේ. දැන් අපි ගිණුම් කරන සමීකරණේ ළමයිනේ මේ කතා කරන්නේ. ඒකට ගිණුම් කරන සමීකරණේ අපි දන්නවා ළමයි සමීකරණ එක දෙයක් දීලා නැත්තම් හොයාගන්නේ කොහොමද? අපි අපේ ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්නේ. අපිට මෙන්න මේ වත්කම් ටිකයි වගකීම් ටිකයි දීලා තියෙනවා. ප්‍රාග්ධනය හොයාගන්න කියනවා. එතකොට අපි මොකද කරන්නේ? වත්කම් වලින් මෙන්න මේ වගකීම් අඩු කරනවා. එතකොට ළමයි ප්‍රාග්ධනයනේ. එහෙනම් ගානක අපිට අග ප්‍රාග්ධනය දීලා නැත්තම් හොයන්නේ ළමයි අග දවසට තියෙන වත්කම්. මෙතන අග කියන එකේ තේරුම වර්ෂ අවසාන දවසට හෝ මාස අවසාන දවසට තියෙන වත්කම් වලින් අඩු කරන්න ඕන ඒ වර්ෂ අවසාන දවසට තියෙන වගකීම් ටික. ඔන්න ඔහමයි ඒක කරන්නේ. ඊළඟට මුල ප්‍රාග්ධනය හොයන්නේ ළමයි මුල වත්කම් වලින් අඩු කරන්න ඕන මුල වගකීම් ටික. දැන් ප්‍රාග්ධනය හොයන්නේ ළමයි වත්කම් වලින් වගකීම්නේ. එතකොට අපිට මුල ප්‍රාග්ධනය නම් ඕන මුල වත්කම් වලින් අඩු කරන්න ඕන මුල වගකීම් ටික. දීලා නැත්තම් මම මේ කියන්නේ අග ප්‍රාග්ධනය ගානක දීලා නැත්තම් අග ප්‍රාග්ධනය හොයන්නේ මේ වර්ෂයේ අග වත්කම් වලින් අඩු කරන්න ඕන අග වගකීම් ටික. ගැනිලි කියන්නේ මේ දෙක නා ප්‍රාග්ධනය කියන්නේ ওই විදිහට. හරි. අපි ඉස්සරහට ගණන් ටිකක් හදමු මේ සුද්ධ වත්කම් ප්‍රවේශය මත ලාභය ගන්න කරන. එතකොට මේ විදිහට තමයි ලාභය ගණනය වෙන්නේ. මේක තමයි සමීකරණය. හරි. මේ සමීකරණයෙන් තමයි අපි ලාභය ගණනය කරන්නේ. එතකොට වාගේ ඔය සමීකරණයේ තියනවා ළමයි පිටු අංක 16. මේ මම දුන්නු සමීකරණයම තියෙනවා පිටු අංක 16 profit equation කියලා ලාභ සමීකරණයක් මගින් සුද්ධ ලාභය ගණනය කිරීම කාල පරිච්ඡේදයේ සුද්ධ වත්කම් කියන්නේ ප්‍රාග්ධනයට ඒකේ සිදුණු වෙනස්කම සැලකිල්ලටගෙන මෙහිදී සුද්ධ ලාභය සොයයි. එනම් සමීකරණය දීලා තියෙන ළමයි මුල ප්‍රාග්ධනය එකතු කිරීම අග ප්‍රාග්ධනය අඩු කිරීම මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය කියලා. එතකොට අග ප්‍රාග්ධනයට කියන නම් ටික ඔයා ලියා ගන්න. මොකක්ද අග ප්‍රාග්ධනයට කියන්නේ? අග සුද්ධ වත්කම්, අග හිමිකම්. මුල ප්‍රාග්ධනයට කියන්න පුළුවන් මුල සුද්ධ වත්කම්, මුල හිමිකම්. ඒ වචන ටික ඔයා ලියා ගන්න ඔයාගේ රැකවරණය පිණිස. ඊළඟට මෙන්න මේක අග ප්‍රාග්ධනය දීලා නැත්තම් හොයන විදිහත් ඔය සමීකරණය මෙන්න මෙහෙම දාලා ලියා ගන්න. අග වත්කම් වලින් අඩු කරනවා අග වගකීම් ටික. මුල ප්‍රාග්ධනය දීලා නැත්තම් මුල වත්කම් වලින් අඩු කරනවා මුල වගකීම් ටික. ඊළඟට ගැනිලි කියන්නේ භාණ්ඩ ගැනිලි එකතු කිරීම මුදල් ගැනිලි. මේ දෙක වෙන එහෙම ලියා ගන්න ළමයි මේ සමීකරණය ඔයාලට තේරෙන විදිහට ලියා ගන්න. ඒ වගේම ඔය සමීකරණය ළමයි පාඩම් වෙනකන් කොහේ හරි ලියලා බිත්තියක හරි කමන්නේ ගහගෙන පාඩම් කරගන්න වැදගත් මේ සමීකරණය. හරි. ඉක්මනට ඔය සමීකරණයේ තියෙන අඩුපාඩු හදාගන්න. නැත්තම් ඔයා ලියන පොතේම මේ සමීකරණ ලියාගෙන මෙහෙම හදාගත්තා නම් ඒත් කමන්නේ මෙතන ඉඩක් නැහනේ. ඔයාලා හදන පොතේම මේ සමීකරණය මෙහෙම ලියාගන්න. අර ගාන හදන්න ඉඩ තියන්න. ඒ ගාන හදන්න ළමයි ඉඩ තියන්න පිටු 1/2ක් ඉඩ තියන්න. දැන් ওই ගානේ ලාභය හොයන්න පිටු 1/2ක් ඉඩ තියලා ගාන හදන්න. මේක ලියා ගන්න ලාභ සමීකරණය. පිටු 1/2ක් කියන්නේ ළමයි පිටුවක් ඇති.
මෙන්න මේ සමීකරණය ලියා ගන්න. හරි. දැන් අපි මේ ගාන හදමු ළමයි. දැන් මේ ගානේ ලාභය හොයන්න කියලා කියන්නේ. එතකොට අපි සමීකරණය ලියා ගන්නවා. ලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය. හරි. දැන් ගානේ අග ප්‍රාග්ධනය ඕන. මේ ගානේ අග ප්‍රාග්ධනය ළමයි අපිට හොයාගන්න එක මහලුකු දෙයක් නෙමෙයි. වත්කම් වලින් වගකීම් අඩු කර කර ඉන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ ළමයි පස් සමීකරණයනේ. පස් සමීකරණය තියෙන්නේ ළමයි මේ ගනුදෙනු 9 වුණාට පස්සේ අවසානට මේ තියෙන්නේ ප්‍රාග්ධනය. මේකට අපි කියනවා අග ප්‍රාග්ධනය කියලා. ගනුදෙනු වුණාට පස්සේ මාසේ හෝ අවුරුද්දේ මේ ගනුදෙනු 9ක් වෙලා තියෙනවා. ඒ 9 වුණාට පස්සේ අවසානටම තියෙන ප්‍රාග්ධනය 3,17,000යි. අන්න ඒක තමයි මම මෙතෙන්ට ගන්නෙ. 3,17,000යි. ඒකෙන් අඩු කරනවා මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය කීයක් තියනවද? ලක්ෂ 3ක් මේ උඩින්ම තියෙන්නේ. එහෙනම් මුල ප්‍රාග්ධනය ලක්ෂ 3 අඩු කරනවා. එකතු කරනවා ගැනිලි. ඒක ළමයි මෙතනින් බලන්න බෑ. අපේ අර 1 ඉඳලා 9 දක්වා තියෙන තොරතුරු වල ගැනිල්ලක් තිබුණාද කියලා අපි ඉක්මනට බලාගෙන පළවෙනි එකේ නැහැ, දෙකෙත් නැහැ, තුනෙත් නැහැ, හතරෙත් නැහැ, පහෙත් නැහැ, හයෙත් නැහැ, හතෙත් නැහැ, අටෙත් නැහැ, නවෙත් නැහැ. ගැනිලි මොකුත් නැහැ. එහෙනම් ගැනිලි බිඳුවයි. නව ප්‍රාග්ධනය තියනවද කියලා බලනවා. පළවෙනි එක ආරම්භක ප්‍රාග්ධනය, එක නව ප්‍රාග්ධනයක් විදිහට ගත්තේ නැහැ, මුල ප්‍රාග්ධනය විදිහට ගත්තා. දෙකේ නැහැ, තුනේ නැහැ, හතරේ නැහැ. නෑ වර්ෂයේ මැදදී ළමයි අතිරේක ප්‍රාග්ධනයක් විදිහට එහෙම නැත්නම් නව ප්‍රාග්ධනයක් විදිහට කීයක්වත් යොදවලත් නෑ බිඳුවයි. එහෙනම් ළමයි වර්ෂයේ ලාභය වෙන්නේ කීයද? 3,17,000න් ලක්ෂ 3ක් ගිනාම 17,000යි. එහෙනම් මෙන්න ලාභය රුපියල් 17,000යි මේ ගානේ හැටියට ලාභය. හරි. ඔය ලාභ සමීකරණය මගින් මම ඔයාලට පිටුවක් තියාගන්න කිව්වේ ළමයි. ලාභය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකයිනේ. ලාභ සමීකරණය මගින් ඊළඟට ආදායම් ප්‍රකාශය මගින්. ආදායම් ප්‍රකාශය මගින් ලාභය ගණනය කරන විදිහ මම ඔයාලට වෙන දවසක කියලා දෙන්නම්. දැන් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඔයා ඊට පස්සේ මේ සේරම පටල ගන්නවා. ඔයා මතක තියාගන්න ලාභය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකයි. ලාභ සමීකරණය මගින් ඒ වගේම ආදායම් ප්‍රකාශය මගින් මෙන්න ලාභ සමීකරණය මගින් අපි ලාභය ගණනය කරපු ආකාරය. එහෙනම් මේක හදාගන්න අපි තව ලාභ සමීකරණයෙන් ගණන් කීපයක් හදනවා දැන්. ඉස්සලා මේක කම්ප්ලීට් කරගන්නකො. හරි පිටු අංක 17 ළමයි තියෙනවා ලාභ සමීකරණ ආශ්‍රයෙන් ලාභය ගණනය කිරීමේ අභ්‍යාස කීපයක්. පෙරලා ගන්නකො 17 වෙනි අභ්‍යාසය පිටු අංක 17. 17 17 වෙනි ගාන. රජිත්ගේ ව්‍යාපාරයේ 2014 12/31 දිනට ශුද්ධ වත්කම්. ළමයි ශුද්ධ වත්කම් කියන්නේ මොනවාද? වත්කම් වලටද? නෑ. ප්‍රාග්ධනයට. ප්‍රාග්ධනය 5,90,000. 2014 1/1 දිනට ශුද්ධ වත්කම්. එතන ශුද්ධ වත්කම් කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනයට. 4,30,000. ඒ කියන්නේ මේ වර්ෂ අවසානයේ ප්‍රාග්ධනයයි ආරම්භයේ ප්‍රාග්ධනයයි ගානේ දෙන්නේ. වර්ෂ තුලදී අයිතිකරු මුදලින් 5,000ක්ද 2,000ක භාණ්ඩද ව්‍යාපාරයෙන් ගෙනිච්චා. ගැනිලි දෙනවා මුදල් ගැනිලි භාණ්ඩ ගැනිලි දෙකම. අමතර ප්‍රාග්ධනය 12,000ක් යොදවලා තියෙනවා. වර්ෂයේ ලැබූ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා කියනවා. ලාභ සමීකරණ ආශ්‍රයෙන් තමයි මේක හදන්න වෙන්නේ. ආදායම් ප්‍රකාශයක් ගහන්න බෑ ළමයි මේකට. ලාභය හෝ අලාභය සමානයි. අපි අනිවාර්යයෙන්ම ලියනවා සමීකරණය අග ප්‍රාග්ධනය අඩු කිරීම මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ නව ප්‍රාග්ධනය. ඔන්න සමීකරණය. හරි. අපි එහෙනම් ඔය 17 වෙනි ගානේ තියෙන දේවල් ටික ආදේශ කරගෙන යනවා. ශුද්ධ වත්කම් 5,90,000යි අවසාන දවසකනේ. එහෙනම් අග ප්‍රාග්ධනය 5,90,000යි. අග දවස කියලා ළමයි මම තීරණය කෙරුවේ 2014 12/31. ඊළඟ ශුද්ධ වත්කම දෙන්නේ 2014 1/1. එහෙනම් ආරම්භක අවසන් දවස ළමයි ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. මෙන්න අග ප්‍රාග්ධනය 5,90,000යි. මුල ප්‍රාග්ධනය දෙනවා ගානේ 4,30,000යි. ධන ගැනිලි. ගැනිලි විදිහට කියනවා අයිතිකරු මුදලින් 5,000කුයි 2,000ක භාණ්ඩයි අරගෙන ගිහිල්ලා. ගැනිලි කියන්නේ ළමයි
මුදල් ගැනිලි භාණ්ඩ ගැනිලි දෙකේම එකතු. එහෙනම් 5000යි 2000යි 7000යි. ඒකෙන් අඩු වෙනවා නව ප්‍රාග්ධනය. අයිතිකාරයා නව ප්‍රාග්ධනයේ විදිහට 12000ක මුදලක් අරගෙන ගිහිල්ලා තියෙනවා. 5,90,000න් 4,30,000ක් අඩු කරලා 7,000ක් එකතු කරලා 12000ක් අඩු කරලා අපි ලාභය ගණනය කරලා ගන්න ඕන. හරි අපි හොයාගෙන යමු. 5,90,000න් 4,30,000ක් අඩු කරන්න. ඒ නගයට 7,000ක් එකතු කරලා අඩු කරන්න ඕන 12000ක්. 1,55,000ක් එනවා ව්‍යාපාරයේ සුද්ධ ලාභය රුපියල්. ඔන්න ඔය විදිහටයි ළමයි මේ ලාභ සමීකරණයට අපි ගනුදෙනුව ආදේශ කරලා උත්තරය ගන්න. මේක හදාගන්නකො. 18 වෙනි ගානට එනවා. ඒකෙත් ළමයි ලාභය ගණනය කරන්න තියෙන්නේ ලාභ සමීකරණය මගින්. සමීකරණය අපි ලියාගත්තා. අනිවාර්යයෙන්ම සමීකරණ හැම එකම ලියන්න ළමයි. කියනවා 2014 4.1 සුද්ධවත්කම් 4,50,000. දැන් මේ බලන්න අවුරුද්ද දෙන්නේ 2014 4.1. ඊළඟට අය දෙනවා 2015 3.31. ළමයි සාමාන්‍යයෙන් දැන් අපි හුරු වෙලා ඉන්නේ කැලෙන්ඩරයේ දිනවලට නේ කියන්නේ ජනවාරි 1 පටන් ගෙන 12.31 ඉවර වෙනවා කියලානේ. දැන් ව්‍යාපාරවල ගිණුම් කාලච්ඡේදයේ ළමයි පටන් ගන්න විව්‍යාපාර ආරම්භ කරපු දවස් ඉඳලා මාස 12ක් ගියාට පස්සේ. ඒතකොට මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ කවද්ද එහෙනම්? 2014 4.1. 4.1 ඉඳලා මාස 12ක් ගියාට පස්සේ තමයි 2015 3.31 ඉන්නේ. මාස 12ක් ගියාට පස්සේ. එහෙනම් මේ තමයි ආරම්භක දවස. එතකොට ආරම්භක දවසට සුද්ධවත්කම් දෙනවා 4,50,000. ලියනවා මුල ප්‍රාග්ධනය 4,50,000. අග ප්‍රාග්ධනය දෙනවා 5,90,000. ඊළඟට තමයි ඒක දෙන්නේ. ආදේශ කෙරුවා. අයිතිකරු 10,000ක අමතර ප්‍රාග්ධනයක් යොදලා. එහෙනම් වෙන්න 10,000යි නව ප්‍රාග්ධනය. ඊට පස්සේ කියනවා 4,000ක ගැනිලි කරලා. 4,000ක ගැනිලි කරනවා කියන්නේ ළමයි හරි ගැනිල්ලක්නේ. අවුරුද්දට 4,000 ගැනලිත් කරලා. ඔන්න දැන් අපි ওই ටික එකතු කරනවා. 5,90,000න් 4,50,000ක් අඩු කරලා 10,000ක් එකතු කරන අඩු 4,000ක් එකතු කරලා 10,000ක් අඩු කරනවා. 5,90,000න් අඩු කරනවා 4,50,000ක් එකතු කරනවා 4,000යි අඩු කරනවා 10,000යි 1,34,000ක් එනවා. එහෙනම් ලාභය 1,34,000යි. රුපියල් 1,34,000. හරි 18 වෙනි ගාන ඔය විදිහටයි හැදෙන්නේ. හදාගන්න ඕක. 19 ව්‍යාපාරයක වර්ෂ ආරම්භයේ මුළුවත්කම් 4,40,000ක් වූ අතර මුළු වගකීම් 30,000යි. ආරම්භය එතකොට ළමයි ප්‍රාග්ධනය දීලා නැහැ මේකේ. වර්ෂ අවසානයේ මුළුවත්කම් 4,50,000ක් වූ අතර මුළු වගකීම් 45,000යි. වර්ෂ අවසානයේ ප්‍රාග්ධනය දීලත් නැහැ. අයිතිකරු 180ක අමතර ප්‍රාග්ධනයක් යොදලා 9,000ක් ගැනිලි කරලා වර්ෂයේ ලාභය හෝ ලාභය ගණනය කරන්න තියෙන්නේ. එහෙනම් ළමයි දැන් අපිට ප්‍රාග්ධනය දීලා නැහැනේ. ප්‍රාග්ධනය දීලා නැත්නම් ප්‍රශ්න නැහැ. අපි හොයන්න දන්නවා. අග ප්‍රාග්ධනය කොහොමද හොයන්නේ ළමයි? අග වත්කම් වලින් අඩු කරනවා අග වගකීම් ටික. එතකොට ගානේ වර්ෂ අවසානයේ මුළුවත්කම් දීලා තියෙනවා 4,50,000යි. ඒ 4,50,000න් අඩු කරනවා එදාට වගකීම් 45,000ක් ගානේ අපිට කියනවා. එහෙනම් 45,000 අඩු කරනවා. එතකොට එනවා අග දවසට ප්‍රාග්ධනය. ඊට පස්සේ මුල ප්‍රාග්ධනය අපි හොයනවා. මුල ප්‍රාග්ධනය හොයද්දි මොකද කරන්නේ? මුල වත්කම් 4,40,000න් අඩු කරනවා මුල වගකීම් 30,000ක්. එකතු කරනවා ගැනිලි. ගැනිලි ළමයි 9,000ක් කියලා ගානේ දෙනවනේ. අඩු කරනවා නව ප්‍රාග්ධනය අයිතිකරු 1,80,000ක් නව ප්‍රාග්ධනයේ විදිහට යොදවලා තියෙනවා 180. දැන් මේක වාට කරපු එක තේරෙන්න ඇතිනේ. ප්‍රාග්ධනය දීලා නැහැ. ඒතකොට ප්‍රාග්ධනය හොයන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරන්න ඕනේ. ඒතකොට අග ප්‍රාග්ධනය හොයන්න අග දවසට තියෙන වත්කම් වලින් අග දවසට තියෙන වත්කම් අඩු කරන්න ඕනේ. මුල ප්‍රාග්ධනය හොයන්නේත් එහෙමයි. එහෙනම් අපි බලනවා 4,50,000න් අඩු කරනවා 45,000ක්. එතකොට එනවා 405.
4,50,000යි. ඒකෙන් අඩු කරනවා මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය 4,40,000න් අඩු කරනවා 30,000ක්. එතකොට එනවා 4,10,000යි. එකතු කළා 9,000ක ගැනිලි අඩු කළා 1,80,000ක නව ප්‍රාග්ධනය. හරි. දැන් මේක විසඳන්න. 405න් අඩු කරන්න ඕන 410ක්. එකතු කරන්න ඕන 9,000ක ගැනිලි අඩු කරන්න ඕන නව ප්‍රාග්ධනය ළමයි එනවා 1,76,000ක ඍණාගයක්. ඒ කියන්නේ මේ ඉන්නේ මොකක්ද? අලාභයක්. අලාභය රුපියල් 1,76,000යි. අලාභය කියලා ළමයි ලියන්නම ඕන. අලාභය 1,76,000යි. කලින් ඒ වගේ ළමයි ලාභය ආපු හින්දා මම ලියන්න කියන එක ධනාගයක් විදිහට දැම්මා. මෙතන දැන් ඒකට අලාභය වෙනවා 1,76,000යි. වරහන් දැම්මත් කමක් නැහැ. ඒක වඩා හොඳයි. වරහන් දාන්න. එහෙමත් දාලා වරහනුත් දාන්න. ඔන්න 19 වෙනි එකට උත්තරය. හරි. 20ට මේක හදාගෙන ඔයා 20 වෙනි ප්‍රශ්නයටත් උත්තරය හොයලා ගන්න. සකුන්තලා ව්‍යාපාරයේ ගානට. හරි. අපි 20 අභ්‍යාසයට එමු. සකුන්තලා ව්‍යාපාරයේ 2014 4කට මුළුවත්කම් 8,50,000යි. දැන් ඔයා ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන කවත් කිනු වර්ෂයේ මුල කවත් කිනු වර්ෂයේ අග. ඉස්සරහට කියවගෙන නැති 2015 3යි 31 කියලා දිනයකුත් තියෙන. එහෙනම් ළමයි ඒක තමයි අග දවස. එහෙනම් මේ මුලින්ම දෙන්නේ මුළුවත්කම් දෙන්නේ 8,50,000 ආරම්භක දවසට. ප්‍රාග්ධනය කියන්නේ දීලා නැහැනේ ළමයි. එහෙනම් අපි ප්‍රාග්ධනය හොයා ගන්නවා කොහොමද? ආරම්භක ප්‍රාග්ධනය ආරම්භක වත්කම් 8,50,000න් අපි අඩු කරනවා. එදාට වගකීම් 1,20,000. ඊළඟට අවසාන දවසට මුළු වත්කම් දෙනවා 10,20,000යි. ඒකෙන් අඩු කරනවා මුළු වගකීම් 1,40,000යි. එතකොට එනවා අග ප්‍රාග්ධනය. එකතු කරනවා වර්ෂය තුල අයිතිකරු 5,000ක් හා 2,000ක බාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට එන ඇති අතර. එහෙනම් ළමයි ගැනිලි කීයද? 5,000යි 2,000යි 7,000යි. නව ප්‍රාග්ධනය 12,000ක් යොදා ඇත. නව ප්‍රාග්ධනයේ විදිහට ළමයි 12,000ක් යොදලා තියෙනවා. හරි? ඒක නාමිකව යොදලා තියෙනවා. ඊට පස්සේ තව ඉස්සරහට මෙහෙම දෙයක් කියනවා නේද? මේ හැර 800ක ව්‍යාපාරයේ වියදමක් පෞද්ගලික මුදලින් ගෙවා ඇත. අන්න ඒ මොකක්ද ළමයි? අයිතිකාරයා ව්‍යාපාරයේ වියදමක් තමාගේ පෞද්ගලික මුදලින් ගෙවලා ව්‍යාපාරයේ මුදලින් නෙමෙයි ගෙවලා තියෙන්නේ. ව්‍යාපාරයේ වියදම අයිතිකාරයා මොකද කරන්නේ? තමන්ගේ පෞද්ගලික මුදලින් ළමයි ගෙවලා. එතකොට අපි ඒක සලකන්නේ ළමයි ප්‍රාග්ධනයක් විදිහට. එහෙනම් 12,000ට අමතරව ඒ 800ක් ළමයි ප්‍රාග්ධනයක් විදිහට එකතු වෙන්න ඕන. හරි? එහෙනම් 12,000ට එකතු කරුවා අපි 800ක්. එහෙනම් දැන් අපිට මේක විසඳන්න තියෙන්නේ. දැන් ඔයා හිතන්නේ 800 කොහොමද එකතුනේ? ඇයි එකතුනේ කියලා. අයිතිකාරයා ව්‍යාපාරයේ වියදමක් ගෙවන හැමතිස්සෙම ළමයි ඒක ප්‍රාග්ධනයක් තමයි. අයිතිකාරයා ව්‍යාපාරයෙන් ඒක ගෙවන්නේ. ඒකින්ද ඒක ප්‍රාග්ධනය. 10,20,000යි ඒකෙන් අඩු වෙනවා 1,40,000. එතකොට එනවා ළමයි 8,80,000. අඩු කරනවා මුල ප්‍රාග්ධනය 8,50,000න් අඩු කරනවා 1,20,000ක්. එතකොට 7,30,000ක් එනවා. ධන ගැනිලි 7,000යි මෙතන 12,800යි නව ප්‍රාග්ධනය. දැන් මේක විසඳමු. 8,80,000න් 7,30,000ක් අඩු වුණාම එනාගේට එකතු කරනවා 7,000ක් අඩු කරනවා මෙතන අඩු වෙන්න ඕන 12,800ක්. එතකොට එනවා 1,44,200යි. එහෙනම් මෙන්න ළමයි ලාභයක් එන්නේ 1,44,200යි. හරි. ඔය උත්තරේ ඔයාට ඇවිත් තියෙන්න ඕන. දැන් අභ්‍යාසංක 21ට යන්න ළමයි. බලන්න ඔයාට තේරෙන විදිහට අභ්‍යාසංක 21 හදන්න. දැන් වචන වලින් නෙමෙයි දෙන්නේ මේක. සාමාන්‍යයෙන් පෙළ ගස්සලා තියෙන වත්කම් දෙකකුයි වගේ ඔයාට මේ ටික හොයාගන්න තියෙන බලන්න පොඩ්ඩක් කල්පනා කරන්න බැරි කමක් නැහැ. විනාඩි දෙකක් විතර කල්පනා කරලා බලලා
ගාන හදන්න ගන්න. එකේ ළමයි අපිට එක පැත්තක තියෙන වත්කම් ටිකයි වගකීම් ටිකයි අනිත් පැත්තේ තියෙන වත්කම් ටිකයි වගකීම් ටිකයි වෙනසකට තියෙන්නේ වචනෙන් දීලා නැහැ දින දීලා තියෙනවා උඩින් 2014 4යි 1ටයි එහා පැත්තේ 2015 3යි 31ට. ඒතකොට ළමයි ආරම්භක දවසේ ඉන්නේ 2014 4යි 1 එහෙනම්. එතකොට සමීකරණය තමයි මේ අපිට අග ප්‍රාග්ධනය හොයා ගන්න ඕනේ. එතකොට අග ප්‍රාග්ධනය කියන්නේ 2015 මෙන්න මේ පැත්තේ තියෙන ටිකනේ 2015 3යි 31 වත්කම් ටිකක් තියෙනවා වගකීම් ටිකක් තියෙනවා. එතකොට වත්කම් තියෙනවා මොනවාද? ස්ථාර වත්කම් 525යි ජංග වත්කම් 240යි. එතකොට ළමයි මුළු වත්කම් වෙනවා 765යි. එහෙනම් 7,65,000යි වර්ෂ අවසාන දවසට වත්කම්. ඒකෙන් අඩු කරනවා වගකීම් ටික. වගකීම් තියෙනවා 70,000යි 120යි. ඒ කියන්නේ 1,90,000ක වගකීම් තියෙන. එහෙනම් ඔන්න වගකීම් ටික 1,90,000යි. එතකොට මේක අඩු කරුවාම අපිට එනවා ප්‍රාග්ධන. ඒක අඩු කරගෙන මේ යන්නේ නේද? 7,65,000 එකෙන් අඩු කරනවා 1,90,000. එතකොට එනවා 5,75,000. ඔන්න ළමයි අග ප්‍රාග්ධන එනවා 5,75,000. අඩු කරනවා මුල ප්‍රාග්ධනය. එතකොට මුල ප්‍රාග්ධනය කියන්නේ එහෙනම් මේ ගානේ හැටියට 2014 4යි 1ට 4,60,000යි 2,20,000යි. එකතු වුණාම 6යි 2යි 8යි 680යි. ඊළඟට වගකීම් ටික 1,70,000යි. එතකොට එනවා 5,10,000යි. එහෙනම් අපි මුල ප්‍රාග්ධනය හොයා ගන්නවා 4,60,000න් අඩු කරනවා 6,80,000 නේ මුළු වත්කම් මුළු වත්කම් වලින් ඒ කියන්නේ 6,80,000 මම මේක හෙව්වනේ නේද? හරි. විනාඩියක් ඉන්න. මෙතනම අපි හොයමුකෝ. මුළු වත්කම් වෙනවා 6,80,000යි. ඒකෙන් අඩු කරනවා මුල දවසට වගකීම් තියෙනවා 1,70,000යි. ධන ගැනිලි විදිහට තියෙනවා පෞද්ගලික ප්‍රයෝජනයට 8,000ක් අරගෙන තියෙනවා. නව ප්‍රාග්ධනය තියෙනවා 10,000ක්. හරි. 6,80,000න් අපි අඩු කරනවා 1,70,000ක්. එතකොට එනවා 5,10,000ක අග ප්‍රාග්ධනයක්. එකතු කරනවා 8,000ක ගැනිලි අඩු කරනවා 10,000ක නව ප්‍රාග්ධනය. හරි දැන් අපි හදා ගන්නවා 5,75,000න් අඩු කරනවා 5,10,000ක් එකතු කරනවා 8,000ක් අඩු කරනවා 10,000ක්. එතකොට එනවා ළමයි 63,000යි මෙන්න ලාභය. 22 වෙනි ගානත් ළමයි ඔය විදිහටම හදන්න. 22 එරංග සිල්වාගේ ව්‍යාපාරයේ පොත්වලින් පහත සඳහන් තොරතුරු ලබාගත හැක. අපිට මේ ගානේ දීලා තියෙනවා 2014 4යි 1 දවසට වත්කම් ටිකයි වගකීම් ටිකයි ඒ වගේම 2015 3යි 31 දිනටත් අපිට දීලා තියෙනවා වත්කම් ටිකයි වගකීම් ටිකයි. ප්‍රාග්ධනය ලාභය හොයන්නනේ තියෙන්නේ. ඒතකොට ළමයි අපිට ප්‍රාග්ධනය හොයාගන්න නම් අවසාන දවසට වත්කම් වලින් අවසාන දවසට වගකීම් ටික අඩු කරලා ගන්න වෙනවා අග ප්‍රාග්ධනය. ඒතකොට අවසාන දවස කියන්නේ 2015 3යි 31. මොනවාද වත්කම් වෙන්නේ? ඉඩම් 450යි, මෝටර රථ 300යි, දී බඩු 150යි, බඩු තොගය 32,000යි, ණය ගැතියෝ 2,45,500යි. ඔන්න ඔය ටිකනේ ළමයි ව්‍යාපාරයේ අවසාන දවසට වත්කම් වෙන්නේ. මේ ටික එකතු කරලා වත්කම් ටික ගන්න 4,50,000ට එකතු කරන්න ඕන 1,03,000 එකතු කරන්න ඕන 1,50,000 කියන්නේ එතනත් වෙනවා 4,50,000ක් 32,000 එකතු කරන්න ඕන අය 2,45,500 එකතු කරන්න ඕන. එතකොට එනවා ළමයි 11,77,500යි. ඔන්න එහෙනම් අවසාන දවසට වත්කම් ටික 11,77,500යි. ඒකෙන් අඩු කරන්න අග දවසට වගකීම් ටික වගකීම් විදිහට තියෙන්නේ ළමයි
උපචිත වියදම් 12000යි ණය හිමියෝ 42000යි නේ. ඒ දෙක එකතු කරුවාම 54000යි. එහෙනම් මේකෙන් 54000ක වගකීම් ටික අපි අඩු කරනවා. ඊට පස්සේ දැන් අඩු කරලා අග ප්‍රාග්ධනය හොයාගන්න මෙන්න මේ කියන අගයෙන් 1177500 අඩු කරනවා 54000. එතකොට එනවා 1123500යි. දැන් මුල ප්‍රාග්ධනය අපි හොයාගන්න ඕනේ. එහෙනම් මුල ප්‍රාග්ධනය හොයාගන්න. මුල ප්‍රාග්ධනය හොයාගන්නත් ළමයි අපිට කරන්න වෙන්නේ අර දෙයම තමයි. මුල වත්කම් තියෙනවා 2014 4යි එකනේ. ලක්ෂ 3ක ඉඩම් ඊළඟට 2,50,000ක මෝටර රථ ලී බඩු 130ක 36ක බඩු තොගය 26ක ණය යටි ඔය ටික එකතු කරන්න බලන්න. ලක්ෂ 3ට 250,000ක එකතු කරනවා 1,30,000ක් එකතු කරනවා 36000ක් එකතු කරනවා 26000ක් එකතු කරනවා 7,42,000ක් එනවා. එහෙනම් මුල දවසට වත්කම් 7,42,000යි. ඒකෙන් අපි අඩු කරනවා අග දවසට තියෙන ළමයි වගකීම් වර්ෂයේ මුල දවසට තියෙන වගකීම් මොනවාද වගකීම්? උපචිත වියදම් කියන්නේ ළමයි ගෙවිය යුතු වියදම් කියන මේ එකට තව නමක්. එතකොට 8000යි උපචිත වියදම් කියන්නේ එහෙමයි ඒක වගකීම උනේ 36000යි. එහෙනම් 36000 දෙකම එකතු වුනහම ළමයි 44000. එහෙනම් වගකීම් 44000යි ආරම්භක දවසට. හරි මේකත් අපි හදලා ගමු 7,42,000න් 44000ක් අඩු වුනහම මුල දවසට එනවා ප්‍රාග්ධනය 6,98,000යි. එකතු කළා ගැනිලි දැන් ළමයි ගැනිලි කියනවා සතියකට 200යි. අමතර ප්‍රාග්ධනය 20000යි කියනවා. අමතර ප්‍රාග්ධනය අපි දාගන්නවා 20000යි. ගැනිලි සතියකට 200යි කියනවා. අවුරුද්දකටනේ අපි ළමයි මේ ලාභය හොයන්නේ. එතකොට හැම සතියකටම 200ක් ගත්තා නම් අවුරුද්දකට සති කීයක් තියෙනවද? අවුරුද්දකට සති කීයක් තියෙනවාද? ළමයි අපි accounting වලදී අවුරුද්දකට සති 52ක් තියෙනවා කියලායි කතා කරන්නේ. ඒක මතක තියාගන්න. දන්නේ නැත්නම් ලියන්න බැහැ. 52ක් තියෙනවා. අවුරුද්දකට සති 52ක් තියෙනවා. හරි. එතකොට ගැනිලි ටික හොයාගන්න ඕන. 52 සති 52 ගුණ කිරීම සතියකට කීය ගානේ ගන්නවද මෙයා? 200 ගානේ ගන්නවා. එහෙනම් 52 ගුණ කිරීම 200. එතකොට එනවා ළමයි 10400ක්. ගැනිලි 10400 එකතු කරලා 20000ක නව ප්‍රාග්ධනය අඩු කළා. හරි. දැන් අපි මේක හොයාගමු. අග ප්‍රාග්ධනය 11,23,500න් අඩු කරනවා 6,98,000යි. එකතු කරනවා 10,400 කර ගැනිලි අඩු කරන නව ප්‍රාග්ධනය 20000යි. එතකොට එනවා ළමයි 4,15,900යි. 4,15,900යි එන්නේ ලාභයක් රුපියල් කියලා අපි ලියනවා. ඔන්න ඔයාට මම හදන්න කියපු ගානට අදාළව උත්තරය. වැරදි අඩුපාඩු හදාගෙන අපි අවසාන ගානට යමු. අභ්‍යාස අංක 23ට ඒකෙත් ලාභය ගණනය කරන්නයි තියෙන්නේ. අවසාන ගාන රංගගේ ව්‍යාපාරයේ තොරතුරු ටික දීලා තියෙනවා. ඒකෙත් අපි අවසාන දවස් 2015 3:30ක ආරම්භක දවස් 2014 4යි එක. එතකොට අග ප්‍රාග්ධනය දීලා නැහැ. එහෙනම් අග ප්‍රාග්ධනය හොයන්නේ අග වත්කම් වලින් අඩු කරනවා. අග වගකීම් ටික අග වත්කම් වෙන්නේ 4,2000යි 1,96,000යි. දෙකේම එකතුව 5,98,000යි අග වත්කම්. ඒකෙන් අඩු කරනවා අග දවසට වගකීම් ටික 40,000යි 92,000යි තියෙන දිගු කාලින වගකීම් හා ජංග වගකීම්. එතකොට 1,32,000යි. අඩු කරනවා මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනයත් අපිට ගානේ දීලා නැහැ. හොයාගන්න වෙනවා 3,08,000යි 1,84,000යි දෙකේම එකතු 8යි 4යි 12යි 9යි 4,92,000යි. මුල වත්කම් ටික. ඒකෙන් අඩු කරනවා මුල වගකීම් ටික. මුල වගකීම් වෙනවා 50යි 86යි කියන 8යි 5යි 13යි 1,80,000
36000යි. එකතු කළා ගැනිලි 250යි ළමයි මාසෙකට මාසෙකට 250යි මාසෙකට මේ තියෙන්නේ sorry සතියකට 250යි සති 52ක් තියෙනවා නම් 13000යි. ඒ කියන්නේ 250 ගුණ කිරීම 52යි. නව ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනය 15000ක් යෙදුවා කියලා ගාන කියනවා. හරි දැන් අපි මේ ටික විසඳගෙන එමු. ගැණි ලියනවා 13000ක්. නව ප්‍රාග්ධනය 15000යි. මුල ප්‍රාග්ධනය හොයාගමු 492000න් 136000ක් අඩු වෙනවා. එතකොට 356000ක් වෙනවා. ඊළඟට අග ප්‍රාග්ධනය හොයාගමු 598000යි. ඒකෙන් අඩු කරනවා 132000යි 466000ක් එනවා. එහෙනම් අපි හොයනවා දැන් අපිට ලාභය හොයාගන්න පුළුවන්. 468000න් අඩු කරනවා 356000ක් එකතු කරනවා 13000ක් අඩු කරනවා 15000ක්. එතකොට එනවා 1,80,000යි ලාභය. රුපියල් 1,80,000යි. හරි. ඔන්න ළමයි ලාභ සමීකරණයෙන් අපිට ලාභය ගණනය කරන්න කියලා කිව්වොත් ගණනය කරන ආකාරය එක එක විදියට ගාන අපිට දීලා තිබුණොත්. ඒකට තමයි ওই ගණන් ටික මම ප්‍රැක්ටිස් කරුවේ. එහෙනම් ලාභය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකයි. ඔන්න ලාභ සමීකරණය අනිත් එක ආදායම් ප්‍රකාශය. ඒතර අපි ඊළඟ සතියේ කතා කරනවා ආදායම් ප්‍රකාශය මගින් ලාභය ගණනය කරන ආකාරය. එතකොට මේ ආදායම් ප්‍රකාශය මගින් ගණනය කරන ලාභයයි ළමයි මෙන්න මේ විදිහට ගණනය කරන ලාභයයි එක වෙන්න ඕනේ. හරි? ඒ දෙකක් වෙලා බෑනේ. එක වෙන්න ඕනේ. ඒකයි මම අර ගානට මේ ඉඩ තියන්න කිව්වේ ආදායම් ප්‍රකාශනය මගිනුත් අපි ලාභය හොයමු. මට ඒක මතක් කරන්න මට අමතක වෙලා වෙන ගානකට යයි. මේ ගානේ ලාභය ගණනය කරන්න තියෙන ආදායම් ප්‍රකාශනය මගින් කියන කතාව මට මතක් කරන්න එහෙම මම ඒ ගාන අතෑරලා යන්න ගියෝ. හරි. එහෙනම් ළමයි ඔය කරපු ටික හොඳට බලාගන්න. ගිණුම් කරන සමීකරණය තමයි මේ වාගේ ඒලෝල් පන්තියේ පළවෙනි ඔය ගණන් හදන්න තියෙන පාඩම. ඕක ඔයාලට අමාරු වෙන්න පුළුවන්. ඒක එහෙමයි. ගිණුම් කරණය පිළිබඳ මෙලෝ දෙයක් දන්නේ නැතුව ඕල් කොමස්සක් කරන්න නැතුව මෙලෝම දෙයක් දන්නේ නැතුව කියපු මටත් එහෙම වුණා. ඔයාටත් එහෙම වෙනවා කියලා මම දන්නවා. හැබැයි කරන්න තියෙන්නේ ඒක අල්ලගෙන ඉන්න ඕන. කොච්චර අමාරු නැත් ළමයි අල්ලගෙන ඉන්න නැවත නැවත ගණන් හදන්න නැවත නැවත අහන්න. දැන් මම මේ කරන වීඩියෝ එක පවන්න ළමයි ආපහු YouTube එකට දානවානේ. ඒකට ආවට රුපියල් 150කට පස්සේ පැකේජ් එකක් තියෙන YouTube පැකේජ් එකක් ඒක දාගන්න. ඒකට මේ මාසෙටම ෆ්‍රීනේ. හැමතිස්සම ඒක හදපු විදිහ බලන්න. දැන් මම දාන්නේ මේ පන්තියේ වීඩියෝ විතරක් නෙමෙයි ළමයි ලොකු පන්ති කියන්නේ. ඔයාට වඩා වැඩිමල් පන්ති වල වීඩියෝ කරන ඒවා දානවා. ඒවත් කමක් නැහැ බලන්න. ඒකට ඔයාට මේක අහලා හුරු වෙලා මේක පදම් වෙනවා මේ විෂය. ඒකින්ද වැඩකරන්න කියන්න තියෙන එකම දේ වැඩකරන්න. මොකද ළමයි මේ තාක් මම ඔයාලට කියලා තියෙනවානේ. මගේ කියන්නේ මේ ආසන්නම බැච් එකේ ආපු රිසල්ට් වලින් හොඳම රිසල්ට් එක ගියානේ ළමයි පුත්තලන් දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය ගියා. එතකොට එහෙම යන්න හේතුව ඒ ළමයි මුල ඉඳලා හරියට අල්ලගෙන වැඩ කරපු. දැන් ඔයාලට පොඩි අවාසියක් විදිහට තියෙන අපිට භෞතිකව හම්බෙන්න දැනන විදියක් නැහැ. මං හිතන්නේ ලබන අවුරුද්ද වෙනකම්වත් හම්බෙන්න වෙයි කියලා. එතකොට ඒත් අපි මුල ඉඳලා අල්ලගෙන යන්න එපා. එතකොට මේ WhatsApp වලින් නෙමෙයි මම මේක කරන්නේ. අනිත් පන්ති වල වගේ WhatsApp voice දාන්නේ නැහැ. එතකොට මම මේ කරන්නේ ඔයාට පේන විදිහට ඇවිල්ලා ඔයාට තේරෙන විදිහට මම මේ කරන එක. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් ළමයි අහන්න විසඳගෙන යන්න. මොකද ඔයා ප්‍රශ්නෙටුව කියලා මගෙන් අමුතු වෙන්නේ නැති වෙන දෙයක් නැහැ. ආමතර වෙහසක් දරලා ඒක තේරුම් ගන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා තේරුම් ගන්න එක තමයි මට වටින්නේ. එහෙනම් අදට නවත්තමු. අපි කොහොමත් මේ මාසේ තුන්වෙනි සතිය වගේ ඉවර වෙද්දි මේ තුන්වෙනි සතිය නෙමෙයි ඊළඟ සතිය වගේ වෙද්දි ගොඩක් දුරට මේ ටියුට් එක ඉවර කරන්න පුළුවන්. එතකොට මම ආය අලුත් ටියුට් එකක් දෙනවා ගිණුම් කරන සමීකරණ ආශ්‍රිතව අභ්‍යාස පාස් පේපර්ස් එක ආපු අභ්‍යාස ටිකක් ඒකට වෙනම ටියුට් එකක් මම දෙන්නම්. ඊට අමතරව ඒක පටන් ගන්නවා ළමයි මූලික පොත් කියන පාඩම. එතකොට ඔන්න ඔය දේවල් තමයි මගේ ප්ලෑන් එක විදිහට තියෙන්නේ. ඒ දේවල් වලට ලැහැත්ති වෙලා ඉන්න. හරි. එහෙනම් ළමයි අපි අදට මෙතනින් නවත්තමු.